සුබ දවසක් හැමදෙනාටම. ඉතින් අද අපි එකතු වෙලා ඉන්නේ සත්මගේ YouTube channel එකත් එක්ක. ඉතින් අද දවසෙත් අපි ඔබට වැදගත් වෙන මාතෘකාවක් කතා කරන්න තමයි ආවේ. මේ දවස්වල අන්තර්ජාලයේ වීඩියෝ එකක් වෛරල් වෙනවා. සමන්ත භද්‍ර හාමුදුරන්ගේ එහෙම නැත්නම් සමන්ත භද්‍ර හිමිගේ ඉන්දික තොරවත්ත කියන ජ්‍යොතිෂ වේදිකාවේ මෙතන අතර ලොකු ඩීල් එකක් යන බව තමයි මේ වීඩියෝ වලින් අපිට පේන්නේ. ඉතින් මේ වීඩියෝ එක බලන හැමෝම හිතන්නේ මේ දෙන්න අතර මොනවා හෝ සම්බන්ධයක් තියෙන බව. ඒකටත් මේ වීඩියෝ එක අහුනොත් බලන්න. ඉතින් මෙතෙන්දී අපි බලනවා මේගොල්ලෝ මොනවද මේ කරන්නේ කියන එක. හැබැයි අපිට තාම තේරුම් ගන්න බෑ මේගොල්ලෝ මොන වගේ දෙයක්ද මේ කරන්න හදන්නේ කියන එක. ඒක ගැන අපි කතා කරන්න කැදවගත්තා වෙනත වගේම ගාමිණී විතාරච්චි මහත්මයා. ගාමිණී මහත්මයා මේ සමදබද හාමුදුරුවෝයි ඉන්දිකතොරවත් අය අතර මොකක්ද මේ ඩීල් එකක් කියන්නේ? දැන් මේක කතා කරන්න හේතු වෙන්නේ අපිට බොහෝ අය අපිට කතා කරලා අහනවා මේක සත්‍යතාවය මොකද මේකට ගවේෂණය කරනවා කියන එක වගේ. ඉතින් මේ ඉන්දිකතොරවත් මහත්තයයි සමදබද්ද ස්වාමීන් වහන්සේ අතර මේ සංවාදයේ සාකච්ඡාව යන්නේ රහත් භාවය සහ මේ අරිහත් ඵලයේ සම්බන්ධ මේ බෞද්ධයන් අතර බොහෝ මතකෙතුමක් තියලා තියෙනවා මේ ස්වාමීන් වහන්සේගේ මේ ක්‍රියාකලාප නිසා ඉන්දිකතොරවත් මහත්තයාගේ ඒ වැඩසටහනේ හේතුකාරකම්. ඊයන ගත්තෙන් පස්සේ සමන්තබද්ද ස්වාමීන් වහන්සේ ජනප්‍රිය වෙලා තියෙන මෑතකදී එයා රහත් වෙලා රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් මේකට බොහෝ අය ස්වාමීන් වහන්සේලා සහ ගිහියෝ අභියෝග කරලා තියෙනවා. එහෙම වෙලා නැහැ. ඒක බොරුවක් කියලා. ඉතින් එවැනි දේවල් බොහෝ දාලා තියෙනවා. ඒ වගේම වජිර බුද්ධි ස්වාමීන් වහන්සේත් මේකට යම් දේවල් කියනවා. තවත් මම හිතන්නේ මේ සංවාදෙටම ඇඳිලා තියෙනවා. මේ මට හිතෙන්නේ කිරුළපොළේ ධම්මවිජය හාමුදුරුවෝ කොහොමද මේ සම්බන්ධයට මේ සංවාදෙට ගැට ගැහෙන්නේ. ඉතින් මේ බුදුදහම පිළිබඳ තියෙන ගැඹුරු දේ නොතේරෙන නිසා තමයි මේගොල්ලෝ මේවට මේ පැටලිලා තවත් මේ ධර්ම අපවාද තත්වයට මේ සමාජයේ නැත්නම් බෞද්ධ ජනතාව තල්ලු කරගෙන යන්නේ. ඉතින් ත්‍රිපිටකයේ ගත්තයින් පස්සේ බුදුදහම පිළිබඳ බොහෝ පොතපත ලියලා තියෙනවා. ඔය 1957 තමයි ඔය ත්‍රිපිටකයේ පොත් බොහෝ ලිව්වේ ඔය දෙහිවල නැදි මාලිස්ථානේ. මේ පොත් ටික සම්පූර්ණ ස්වාමීන් වහන්සේලා කියවලා තියෙනවා. සමන්තබද්ද ස්වාමීන් වහන්සේ මේ පොතපත සම්පූර්ණ කියවලා හොඳ මතක ශක්තියක් තියෙන ස්වාමීන් වහන්සේ නම. පොතේ දැනුම තියෙන තවත් බොහෝ පොත් දාර්ශනික පොත් කියපු කෙනෙක් තමයි සමන්තබද්ද ස්වාමීන්. ඒ වගේ ඉන්දිකතොරවත් මහත්මයා ගත්තන් පස්සේ ජෝසි විද්‍යාව වගේම බොහෝ දාර්ශනික පොත් සහ ඒ අදාළ ත්‍රිපිටකයේ පොත් කියවලා මතක ශක්තිය තියෙන මහත්මයෙක් තමයි මේ මහත්මයා. ඒතර මේ මහත්මයාට මේ සමන්තබද්ද ස්වාමීන් වහන්සේ එකතු වුණා. එයා සංවාද කරන රහත් භාවය පිළිබඳ. ඉතින් අද මේ මොහොත වෙනකොට මේකට තවත් ස්වාමීන් වහන්සේලා ධම්මවිජය ස්වාමීන් වහන්සේලා වගේම වජිර බුදු ස්වාමීන් වහන්සේලාගේ මතවාදත් එක තෝරගෙන මේ බෞද්ධ ජනයා උබතෝ කෝටික ප්‍රශ්නක හිර වෙලා දැන් තියෙන්නේ. ඉතින් ගත්තයින් පස්සේ මෙයාගේ කිසිම රහත් භාවයක් සහ එවැනි සංවාදයක් මේ ඉන්දිකතොරවත් මහත්තයා සමන්තබද්ද ස්වාමීන් වහන්සේ අතර දැන කියාවක් නෑ. මොකද අපි දන්න ක්‍රමයේ ආකාරයට මේගොල්ලන්ගේ දැනුම උරගා බලන සාකච්ඡාවක් තමයි ඒකේ අපිට දකින්න පුළුවන්කම තියෙන අන්තර්ජාලය හරහා. ඒ කියන්නේ විවිධ විද්වත් මත ඒගොල්ලන්ගේ මත දාර්ශනික මත ඉදිරිපත් කිරීමක් හැර අර විජම්බන දාන කෙනෙකුට විජම්බන දාන කෙනෙක් එකතු කරලා පස්සේ සාකච්ඡා කරනවා වගේ දෙයක් තමයි තියෙන්නේ. එහෙමද අභ්‍යන්තර න්‍යාය දර්ශනය පිළිබඳ බුදුන් වහන්සේගේ මේ සිත පිළිබඳ සිතේ අභ්‍යන්තර න්‍යාය දර්ශනය මොන ආකාරයකද කියලා ඒ දෙන්නගේම සාකච්ඡාවේ කිසිම තැනක සටහන් වෙලා නැහැ. ඒ වගේම රහත් ඵලයේ රහත් ඵලයේ ගැන කිසිම තැනක සඳහන් වෙලා නැහැ. පොතපතේ දැනුමක් පොතපතේ මත ශක්ති දැනුමක් තමයි තියෙන්නේ. රහත් භාවය කියන්නේ නිර්වාණ ඵල භාවය කියන්නේ මාර්ග ඵලය කියන්නේ දැක දැනගත් දෙයක්. මේගොල්ලෝ දැක දැනගත් දෙයක් ගැන නෙමෙයි කතා කරන්නේ. අසා දැනගත්ත පොතපත කියවගත්ත දැනගත්ත මාතෘකා ටිකක් තමයි මේ ස්වාමීන් වහන්සේලා මෙතන දැන් තුන් නමක් සම්බන්ධ වෙලා තියෙනවා. කිරිබත්ජන ඥාන ස්වාමීන් වහන්සේත් මේක කලින් මේකට පැටලිලා තිබුණා. ඉතින් මේ ගත්තන් පස්සේ බුද්ධහම සාමාන්‍ය නියම බෞද්ධයන්ට මේක නිවන් මඟ කොතනද කියලා හොයාගන්න බැරි අවස්ථාවක මේවා ආවේ තවත් උපතෝ කොටි ප්‍රශ්නක නිවන් මාර්ගය වැහෙන පැත්තට තමයි මේ සංවාද තල්ලු වෙලා යන්නේ. ඉතින් ඒ නිසා අපිට මේ සමාජයට ජනතාවට බෞද්ධ ජනතාවට නිවැරදි නිවන් මාර්ගය කොතනද නිවැරදි නිවන් මාර්ගයේ දේශනා කරන ස්වාමීන් වහන්සේ ලංකාවේ ඉන්නවද අන්න ඒගොල්ලන්ගේ දේශනා සවන් දෙන්න තමයි අපේ ඉදිරි බලාපොරොත්තුව තියෙන්නේ. එතකොට මේ දෙන්නගේ මේ සාකච්ඡාවන් ජනතාව බලනවා. එතකොට බුදුදහමට ලොකු බලපෑමක් මේකෙන් සිද්ධ වෙනවා. මේගොල්ලන්ගේ බොරු අහලා සාමාන්‍ය දුප්පත් නොතේරෙන මිනිස්සු මේගොල්ලන්ගේ බොරු අහලා ඒ පැති වලට නම්බු වෙන්න බලනවා. මුලා වෙනවා. ඔව් මුලාවීමක් තියෙනවා. ඒ ගැන මොකක්ද කරන්න පුළුවන්? එකම දේ මේගොල්ලන්ට මඩ ගහන එකක් තේසි නෑ. මොකද ගොඩක් සමන්තබද්ද කියන්නේ ටිකක් ලොකු අතු අල්ලපු කෙනෙක් නේ. ලොකු අතු අල්ලුවත් පොඩි අතු අල්ලුවත්
සිතේ අභ්‍යන්තර න්‍යායදර්ශනය කියන්න බැරි නම් තමන්ගේ දැක දැනගත් දේ කියන්න බැරි නම් පොතේ දැනුම කියන්නේ නැත්නම් එතන වැඩක් වෙන්නේ නැහැ. භෞතික සහ ලෞකික වශයෙන් ලොකු අතු අල්ලන්න පුළුවන්. එතන නෙවෙයි අපි කතා කරන බුදුහම පිළිබඳව බුදුන් වහන්සේ දේශනා කර ධර්මය ගත්තන් පස්සේ සෑම අවස්ථාවකම එදා සිටපු ඔය සුනීත සෝපාකල ගත්තන් පස්සේ අඟුලිමාල ගත්තන් පස්සේ ඒගොල්ලෝ පොතපත කියලා දැනුම කියපු කට්ටිය නේ. මොකද ප්‍රඥාවෙන් නිවන් අවබෝධ කරගත්තා. ත්‍රිපිටකය කියවලා ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා ඒ වගේ දේවල් කියවලා නැහැ කට්ටිය. මොකද ඒක දේවල් අහලවත් නැහැ. බුදුන් වහන්සේයි රහතුන් වහන්සේලා දා කිසිම කෙනෙක් එවැනි පොතපත ඊට කලින් ස්වාමීන් වහන්සේලා දේශනා කරු කලින් බුදුන් වහන්සේලා දේශනා කරු පොතපත කියවලා වෙනම ලබා ගන්න අය නෙමෙයි. ඒ බුදුන් වහන්සේගේ දේශනාව ප්‍රඥාවෙන් අවබෝධ කරගත්ත අය තමයි නිවැරදි මාර්ගයේ බුදුන් වහන්සේ නැත්නම් නිර්වාණය අවබෝධ කරගත්තේ. ඉතින් මේ නිර්වාණය අවබෝධ කරගත්ත මේ මාර්ගඵලලාභීන් මේ ලංකාව තුළ සිටිනවා. ඉතින් එවැනි අය කොළඹ ප්‍රදේශයේ ජනාකීර්ණ ප්‍රදේශයේ බොහෝ අය කැලෑබද ප්‍රදේශවල ඒ ආරණ්‍යගතවල හුදකලාව නිහඬව ඒ තමන්ගේ කටයුතු ලෝකෝත්තර ගමන යනවා. ඉතින් එවන් ස්වාමීන් වහන්සේලා මම දීර්ඝ කාලයක් අවුරුදු 15 ඉඳලා ස්වාමීන් වහන්සේලා අසුරු කරලා තියෙනවා. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා ශ්‍රවණය කරන්න ඔබට අවස්ථාව දැන් සලසා දෙනවා. ඒ වගේම මොයි දැන් කතා කරන ස්වාමීන් වහන්සේලා මන්තබත් ස්වාමීන් වහන්සේලා ධර්ම දේශනා දහස් ගණනක් ඔබ අහලා තියෙනවා. ඒතකොට සාපේක්ෂව බලන්න ඒතර ඒ ස්වාමීන් වහන්සේලා දේශන දාසන ධර්මයක් නිවන් මාර්ග සම්බන්ධ ධර්මයක් මේ ස්වාමීන් වහන්සේලා දේශනා කරන නිවන් මාර්ග ධර්මයක් අතර වෙනසක් නැහැ. ඔබගේ සිත නිවෙන්න මොන ආකාරයට කල් වෙලා යනවද කියලා වෙනස ඔබගේ ප්‍රඥාවට සහ බුද්ධියට අවබෝධ වෙනවා. ඔව් අපි ඒ ධර්මදේශනාවන් ඔබට ඩිස්ක්‍රිප්ෂන් එකේ දානවා. ඒ ලින්ක් එක අපි දාලා තියෙයි. ඒක බලන්න. ඔබට පුළුවන් ඒක බලලා යථාර්ථය තේරුම් ගන්න සමාන්තරබද්ධ වගේ ආවුරුද්ද එහෙම නැත්නම් සෝවාන් ඵලයටපත් වෙච්ච මාර්ගඵලලාභී ස්වාමීන් වහන්සේලා කවුද කියන එක ඔබට හිතා ගන්න පුළුවන්. බඹයක් පමණ කයෙන් ලෝකයත් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් පෙන්වනවා කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරා. බඹයක් පමණ ඔබේ කය තුල. ලෝකය කොහෙවත් නැහැ කිව්වා. ලෝකයේ තියෙන ඔබ ළඟ කිව්වා. එතකොට මේ ලෝකය ගැන මේ බුදුන් වහන්සේ ධර්ම දේශනා පැවැත්වුවේ. ලෝකය කියලා කියන්නේ දුකට තව නමක්, භවයට තව නමක්. එතකොට ලෝක නිරෝධය කියන්නේ දුක්ඛ නිරෝධයට තව නමක්. අපි ලෝකය කියලා හිතන් ඉන්නේ බාහිරයට. තේරුණා නේද? අපි හිතන් ඉන්න බාහිරේ තියෙන අපේ හිත තුල. මේ බාහිරේ අපිට ඇසට රූපයක් විතරයි. කනට ශබ්දයක් පමණයි. නාසයට ගන්ධයක් විතරයි. දිවට රසයක් විතරයි. කයට දැනීමක් විතරයි. මනසට මතක ශක්තියක් පමණයි. එතකොට එහෙනම් අපිට මේක ලෝකය වෙනවා කියන්නේ මේක අපි ඇසුරු කරන්නේ ඇතුළට ආවට පස්සේ. ඇතුළේදී පහළ වුණාට පස්සේ. බඹයක් පමණ කයින් පණවනවා කිව්වේ ලෝකේ එහෙමයි. ඉතින් අපි මේ උත්සාහ කරන්නේ අන්නේ දහම දන්න පෙරපින් බොහෝම තියන අයට ලේසි වුණාට මේක කොච්චර ඉගෙන ගත්තත් පුළුවන් දෙයක් නෙවෙයි. නියාග සුලංගිල්ලට පස්පිඩක් කරන් පෙන්නුවෙත් ඇටේරිය වනාන්තරයේදී ඇටේරිය කොළ මිටක් උන්වහන්සේගේ දෑත් අතට අරගෙන කඩලා පෙන්නුවෙත් මෙන්න මේ මහා බැරෑරුම් දේ. එතකොට මේක කොච්චර වටිනවද කියලා උන්වහන්සේගේ බුද්ධ ඥාණයෙන් අපට තේරෙන විදිහේ උපමාවල් කියලා තියෙන කිහිප පළක. එයින් එකක් තමයි ඔබ දන්නවා උදේට කසපහර 100කුත් දවල්ට කසපහර 100කුත් හවසට කසපහර 100කුත් දිනපතා දෙනවා අවුරුදු 100ක්. කොපමණ කස ගානක්. ඒතර 100යි කියන්නේ දවසට කසපහර 300යි. කසේ ගැන දන්නව මේ අය. ගැහුවම දෙකට පැලෙනවා අපිව. සමහරට ඇටකටු කුඩු වෙන්න පුළුවන්. එක පාරක් ගහනකොට අපේ ඉතුරු වෙන දෙයක් නැති වෙයි. 100ක් ගහනවා එක වාරයකට. එහෙම දවසට 300ක්. රජ කෙනෙක් අනබෙරයක් යවනවා. මුළු රටේම අනබෙරයවල කියනවා කසපාර මේ ගාන අවුරුදු 100ක් කන්න කැමති කෙනෙක් ඉදිරිපත් වෙන්න. කසපාර අවසානයේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා කියලා අනබෙරේ යවනවා. එතකොට බුදු පියාණන් වහන්සේ කියනවා දේශනා කරන උන්වහන්සේ කියනවා මානෙනි වහාම ඒක තෝරගන්න කසපාර කණ්ඩ කැමති වෙන්න කියලා. ඇයි එහෙම කිව්වේ? ඒ තරම් මේ ලෝකේ භයානකයි. අපිට නොතේරි මේ භයානකකම තුල අපි මේ ඉන්නවා. හැබැයි අපිට පොඩ්ඩක්වත් තේරෙන්නේ නැහැ. තේරුණු අය තමයි සංසාරෙන් ගැලවුනේ. තේරෙනවා ඒක අවබෝධ වෙනවා කියන්නේ ඉතින් අපි තුලින් බලන්න. එතකොට අපිට සියුම් අවබෝධ වෙන ගැනීම වලදී පොඩ අවබෝධ වෙලා මහා අවබෝධයක් දක්වා යන්නේ කාලයක් ගියාම. මම මේ කාලය කියන්නේ කල්ප ගණන් නොවෙන්න පුළුවන්. දවසක් වෙන්න පුළුවන්. සතියක් වෙන්න පුළුවන්. අඩමසක් වෙන්න පුළුවන්. මසක් වෙන්න පුළුවන්. නේද මාස 2ක් 3ක් 4ක් 5ක් 6ක් එහෙම 12කට එනකන් ඇවිල්ලා අවුරුද්දක් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක්
සතිපට්ඨාන සූත්‍රය දේශනා කර විදියට. මේ අවබෝධය ලැබෙන්න ඔබට එච්චර කෙටි කලක් වෙන්න පුළුවන්. සමහරට බිප්පවිඤ්ඤ මේ බාහ්‍ය ධාරිචූරි වගේ මහා උත්තම බලයක් ගෙනල්ලා නම් මේ අය මේ කියනකොටම අවබෝධ වෙනවා. මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි බැලුවම. අවබෝධයයි දැන ගැනීමයි දෙකක්. අවබෝධය කියන්නේ Tamanට මේක තමගේ පෙර පින් මත ශක්තියක් කළ ස්ථිර අවබෝධ වෙන එක. මම පොඩි උපමාවකින් ඔබට කියන්නම්. අපි බොහොම ආශ්‍රය කරන කෙනෙක් අපිට බැන්නොත්, අපි බොහොම ලෙන්ගතුව කැමැත්තෙන් ආශ්‍රය කරන කෙනෙක් අපිට බැන්නොත් ඒක හිතෙන් යන්නේ නැහැ ලේසියෙන්. ඒක කද්දිත් මතක් වෙනවා, අපි මතක් වෙනවා කියලා අපේ වචනෙන් කියන්නේ හිතට මේ අරමුණ පහළ වෙනවා. අරමුණක් විදියට උපාදානස්කන්ධයක් විදියට පහළ වෙනවා. කද්දි බොද්දි නාද්දි කතා කරද්දි කතා නොකර ඉද්දි හැම ඉරියව්වෙම නිදා ගන්න ගියත් නින්දෙදිත් හැම මොහොතක මේක දින ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් මේක අපි කියන්නේ අමතක කරන්න බෑ කියලා අපේ වචනේ. ඇත්තටම බුද්ධ වචනේ මේ රූපස්කන්ධය පහළ වෙනවා. මේ ඔක්කොම එක දැන් මේ මෙච්චර මම කතා කරලා ටික සංකලනය කරලා ගත්තා. මේ කොටසින් කියන්නේ අපිට අර බොහොම කැමැති දේ අනිත් පැත්තට පෙරළුණා වගේ මහා බලයේ තියෙන උත්තම බුදුන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කරා නම් අපි එතන හිටියනම් උන්වහන්සේගේ බලය තුල අර රූපේ අමතක කරන්න බැරුව අපිට හැමතිස්සෙම පහළ වෙනවා වගේ බුද්ධ වචනේ අපි තුලින් අයින් වෙන්නේ නැහැ. අපි ඵලයට එන තුරුම ඒකාන්තයෙන් බුද්ධ වචනේ අපි තුර රැව් පිළි දෙනවා. යම් දවසක බලය තියෙන කෙනෙක් මේ ලෝකේ ලංකාවේ කොහේ හෝ පහළ වුණු දවසට මෙච්චර ශ්‍රද්ධාව තියෙන ඔබට ලංකාවේ ඉන්න ශ්‍රද්ධාවන්ත උතුම් පිරිස් වලට වචනේ කිව්වම ඇඟෙන් යන්නේ නැහැ. බුද්ධ වචනේ නවතිනවා, අනිත් වචන අයින් වෙනවා. ඒක නෙවෙයි සෑම දෙනාට උනේ අඟුලිමාලට. බුද්ධ වචනේ නැවතුණා, ඔවුන්ගේ හැඟීම් ටික අයින් වුණා. හැඟීම් තිබ්බනම් හැඟීම් කියන්නේ ඔවුන්ගේ කෙලෙස් ටික. ඔවුන් ජීවත් වෙන්න තීන්දුව කරපු වචන මාලාව. ජීවත් වෙන්න ගත්ත මේ අවිද්‍යා මූලික උත්සාහයන් ටික. ඒවා ඔක්කොම නවතුණා. බුද්ධ වචන ඉතුරු වුණා. එතකොට අර කසපහර උපමාවෙන් කිව්වේ මේ සංසාරේ තියෙන අධික බියකරු බව. අපිට තේරෙනවද අපි කිව්වම අපිට පොඩි අවබෝධයක් ලැබෙනවද? වෙන්න පුළුවන් ඒකින් එක. මරණාසන්න මොහොතේ අපි මේ රැස් කරපු, ඇසුරු කරපු ප්‍රියයත් අප්‍රියයත් දෙකොල්ල අමතක නොවි හැමතිස්සෙම මතක් වෙනවනේ. මරණ වෙලාවට ඔක්කොම මතක් වෙනවා. පෙරදිලා හරි අපිට ලෙඩක් වෙලා ස්පිරිතාලේ නවතින්න උනොත් අපිට ගෙවල් දොරවල් මතක් වෙන එක නවතීද කියලා ලෙඩ වෙච්ච කෙනෙන් අහන්න. කොච්චර මතක් වුණත් ගෙදර එන්න බෑ නේද යාට. ස්පිරිතාලේ ඉන්නේ කිව්වොත් දවස් 7ක් 8ක් ඔපරේෂන් එකක් කරලා. එයාට අර ගෙදර මතක් වෙන එයාගෙන් අහන්න, ඒ හිටපු කෙනෙකුගෙන් අහන්න මොනතරම් මතක් වෙනවද, මොනතරම් ප්‍රියය අප්‍රියය මතක් වෙනවද? තමන් ආශ කරන ඒවා මතක් වෙනවද? හෙට කරන්න තියෙන ඒවා කොපමණක් මතක් වෙනවද? එක බුද්ධ වචනයක් මතක් වෙනවද කියලා අහන්න. ඔබෙන් කතා කරලා ප්‍රශ්න කරගන්න. වෙන දුරක යන්න එපා. බොහෝ ළඟ තියෙන ඔබ ළඟ තියෙන හැකියාව නොහැකියාව කියන දෙකම. එතකොට දැන් ඔය ඔපරේෂන් කළා කවදා හරි අපිට ගෙදර ඉන්න පුළුවන්. හොඳ වෙලා ඉන්න පුළුවන් කියන විශ්වාසය තිබිලත් අපිට එක බුද්ධ වචනයක් මතක් වෙනවද? පිටින් බලන්න එන කෙනෙක් ඇවිල්ලා පිරිත් ටිකක් දැම්මොත්තර ඒ වෛද්‍යතුමාගේ අවසර ඇතුව ඇඳක පොඩි හෙඩ්ෆෝන් එකක් ගහලා හරි නේද? නැත්තම් බුදුගුණ මතක් වෙන්න විදියක් නැහැ. බාහිර උදව්වක් නැතුව මතක් වෙන්නේ නැහැ. ඒ තරම් අපිට කාම ලෝකෙසිට ඒ කියන්නේ අපි ආස කරන හෝ එපා කරන දේවල් ඔක්කොම කාම ලෝකේ. ඒවා මතක් වෙනවා. මතක් වෙනවා කියන්නේ ඒවමයි පහළ වෙන්නේ. කොච්චරනම් අමාරුද මේක මතක් කරන්න. તો මරණාසන්න වෙලාව කියලා හිතන්න. ඒ ස්පිරිතාලේ ඉන්න කෙනා මැරෙන්න හදන්නේ දැන්. මතක් වෙන එක නවතින්නේ නැහැ නේද? එයා දැන් අසහනෙන් නේද මැරෙන්නේ. මරණ දුක වෙනමයි අධික දුකක් මරණය. මරණය අධික දුකක් වෙද්දී විඥාණයෙන් එහෙම මතකෙන් එන දේවල් මොනවද? එකක් අතීත සිනසනේ වෙනවද? එන්නේ නැහැ. සරකාණි කියලා කෙනෙක් හිටියා බුදු පියාණන් වහන්සේගේ කාලේ හොඳට බොන කෙනෙක්. බුදු පියාණන් වහන්සේ මුණ ගැහුණා උහුට. හම්බෙලා ධර්ම සාකච්ඡාවක් කරුවා. ਉਹ සෝවාන් වුණා. බුදුන් වහන්සේ ඇවිල්ලා ආරාමේ කිව්වා අද සරකාණි මට හම්බුණා සරකාණි සෝවාන් වුණා කියලා. ඉතින් මේක සැකෙන් මිනිස්සු බැලුවාම එහෙනම් මිනිස්සු හිතන්නේ එකපාරට සෝවාන් වුණ ගමන් මේ කය පුරුදු කර දෙයක් නැතේ කියලා. ඉතින් කට්ටිය ඇවිල්ලා කිව්වා බුදුහාමුදුරුවෝ කියලා තියෙන බොරුවක් සරකාණි තාම බොනවා කියලා. බුදුන් වහන්සේ කිව්වා ඌ තාම බොනවා ඇති. ඔහුගේ විඥාණයට බුද්ධ වචනේ නැවතුණා. ඒ විඥානේ තුල අවබෝධ ඥානයක් බුද්ධ ශාසනය. ඒ කයේ තියෙන දේ
කය පුරුදු වෙච්ච දේ නවත්තන්න එකපාරට බෑ. ඒක ක්‍රමයෙන් නවතිය. යාගේ තුල දහම බලයක් වෙන්න ඕන. ඒක ඉන්ද්‍රිය ධර්මත් බල ධර්මත් දේශනා කරන්නේ. ඒ දහම අහපු ගමන් ඔහුගේ දහම කෙරේ දහමෙන් සතුට උපදව ගන්නවා. අර කයට අවසානයේ බීලා පුරුදු නිසා ඇඟ හවසට වෙවුලනකොට දැන් එයයි බොන්නේ බීමට ආසාවෙන් නෙවෙයි කය වෙවුලන එක නවත්තන්න. ඒ ගානට මෙහා අඩු කරන් යනකොට ඒකත් නැවතුණා. ඉතින් ඒ වගේ අපි එකපාරට දහම අහපු ගමන් සියලු දේවල් කෙලස් ලෝකේ සමහර කය පුරුදු දේවල් එකපාරට අයින් වෙන එකක් නැහැ. අපි එහෙමත් බලාපොරොත්තු ඇති. ඒ සෝවාන් වෙච්ච කෙනාට එහෙම වෙන්න විදියක් නැහැ. ඒක තමයි බිම්බිසාර රජුගේ අවසාන මොහොතේදී ආපු ද්වේෂේ පාලනය කර ප්‍රමාණයක් තිබ්බයි. ප්‍රමාණයෙන් ඔහු යක්ෂ ලෝකේ උපදින්නේ ජනවසබ කියලා. දේව මණ්ඩලයේ යක්ෂ දේවතාවෙක් කියලා. එතකොට ඔබ තේරුම් ගන්න අපේ හිත අපි දුක් විඳින්නේ හිතින්. ඇත්තටම හිතින් දුක් විඳින්නේ. හිත සුද්ධ කරන්න කිව්වේ ඒකයි. අපි හැමතිස්සෙම සිහිය තියාගන්න ඕන බුද්ධ වචනේ. මගේ හිතනේ මේක කියලා. නමුත් අපිට එහෙම හිතන්න අපේ හිත ඉඩ දෙන්නේ නැහැ. අපිට හිත නිවා ගන්න අපිට හිත ඉඩ දෙන්නේ නැහැ. අපේ තියෙන ඒ කියන්නේ පාප කර්ම පෙර සංසාරේ කරපු පව් ටික විසින් අපි නිවනට යන පාර වහන්නේ නීවරණ වශයෙන්. නීවරණ කියන්නේ නිවන වහනවට. නිවන වහනවට ඒකේ පළවෙනි එක කාමච්ඡන්ද. කාමච්ඡන්ද කියන්නේ කාම කියන්නේම රූපයක්. සංකල්පයමයි. සංකප්ප රාගෝ පුරිසස්ස කාම. අනේ මේව අවබෝධ වේවා කියලා මම මේ ප්‍රාර්ථනා කරන්නේ නේද? කිරිවෙහෙරට එන්නේ හොරාටනේ අපි මේ කිරිවෙහෙරින් දැන් ධර්ම සාකච්ඡාව කරන්නේ 3 දෙනෙක් 4 දෙනෙක්. මේ ටික තේරෙනවනම් මේ කිරිවෙහෙර 500ක් මහරහතන් වහන්සේලා වැඩි ස්ථානේ මෙතන. මේ පූජා භූමියේ බුදුන් වහන්සේ දම් දෙසද්දි මහරහතන් වහන්සේලා 15 පින්බිමක්. එහෙම නිසා ඒ ශක්තිය ඔබට ලැබෙයි. ඔබ හොඳට ශ්‍රද්ධාවන්ත වෙලා බලන්න මේ කතාවට අනුව අපි අපේ හිත තුළ හැමතිස්සෙම රැව්පිලි රැව්දෙන එහෙම නැත්නම් මතකයක් වශයෙන් පහළ වෙන අපේ වචනේ කියොත් සිතුවිලි. බුද්ධ වචනේ පංච උපාදානස්කන්ධ නේද? සංකාර, සංස්කාර. මේවා අපිට ඒ වෙලෙට හිතෙනවද මතක් වෙනකොට මේක සිතුවිල්ලක් කියලා. ඒක දැන් අපි තුල නෙමෙයි බැරිකම තියෙන්නේ. හැබැයි අපි දැනීම තියෙනවා. ඥාන දර්ශනේ තියෙනවා. මේ ඇයි කාටවත් තියෙනවා. දැන් ඔබට පුළුවන්ද ඔබ දැන් ඔබ එක කතා කරන්න. ඔබ ධර්ම සාකච්ඡා ඔබ එක කරන්න. කාලේන ධම්ම සාකච්ඡායි තම මංගලමුත. ඔබ උසස් කෙනෙක් මංගල කරුණක් කියන්නේ හිත නිවෙන කරුණක්. නිවීමක් බවට පත් කරන ඔබට යම් කිසි කෙනෙක් මතක් වීමෙන් ද්වේෂයක් හෝ ක්‍රෝධයක් හෝ වෛරයක් හෝ දරා ගන්න බැරි එක ක්‍රෝධ මට්ටම. ඒක ඒ මට්ටමේදී ඔහුගෙන් පරිගන්න නැවත හිතෙන එක වෛර මට්ටම දක්වා මේ සිත ගමන් කරනවා. ඒත් ඔබ දෙදරනවා ඔබ විකාර වෙනවා. දැන් ඔබට තියෙන්නේ මොකද්ද? සිතුවිල්ල. සිතුවිල්ල සමග පහළ වූ ද්වේෂය, ක්‍රෝධය, වෛරය කියන මට්ටම විතරයි. ඒත් ඔබට පුළුවන් ද මේක සිත සුද්ධ කරන තත්ත්වයටපත් වෙන්න? ඔබ බුදුහාමුදුරු සරණ යන කෙනෙක් වෙනවද? ඔබ කෙලෙස් වල සරණ යන කෙනෙක් වෙනවද? ඔබ තුල මේ ඥාණය දැන් ඇති. ඒතර අපි මේ අතිශය දුෂ්කර දෙයක් නේද? 70000ක් මෙල්ල කරත් හිත මෙල්ල කරන්න බෑ නේද? 70000ක් අපි පොළොව වලින් ගහලා හරි හෙල්ලවල් වලින් ඇනලා හරි යතත් මෙල්ල කරයි. දන් වලේ ගැට ගහලා යත ගහකට තියලා ගැට ගහයි. මම පිළිගන්නවා. නමුත් ඔබට ඔබේ හිත මෙල්ල කරන්න, ඒ කියන්නේ ඔබව අසහනයටපත් කරන මේ අරමුණ, ඔබ සහනයටපත් කරන தත්ත්වය දක්වා ගෙනියන්න බුද්ධ වචනේ බවට පරිවර්තනය කරගන්න. මොනතරම් අමාරුද, මොනතරම් දුෂ්කරද, මොනතරම් අපි තුල ඒ බලය පහළ වෙලා නැති නිසා අපි අර අසහනයටපත් වෙනවද කියලා දැන් හිතලා බලන්න. එතකොට බුදුන් වහන්සේ කෙනෙක් උදේට කසපහාර 100යි, දවල්ට පහාර 100යි, සවසට කසපහාර 100යි, අවුරුදු 100ක් දිනපතා ගහන එකට එකඟ වෙන්න කියන්නේ මොනතරම් සංසාරේ මේ වගේ මරණ බයවල්, මේ වගේ දුක් අඳෝනාවල් අපි වින්දද? අපිට ඒ ගැන හිතන්න කාලයක් අපි තුල නැහැ. අපිට ඒව පේන්නේ නැහැ. අපි මේ දුක විඳින ප්‍රශ්නෙට මූණ දෙනවා. හිත ඇතුලේ එන කුණුගොඩ හිතෙන්ම අල්ලන් අර කුණක් කන කබරෙක් කුණුගොඩ කනවා වගේ ඌට ඒක රසයි වගේ අපි මේ කාමසුකල්ලිකාණ යෝග කියන හිතට ආපු සංකල්පය අල්ලන් අනන්ත මහා වෛරයක්, ක්‍රෝධයක්, දුකක් විඳිනවා. ඇත්තන බැරිකම තියෙන්නේ බාහිර කෙනෙක් ගාවද මගේ ගාවද? දැන් ඔබ නිහතමානී නම් ඔබ ඇත්තටම නිවන් දකින්න ආවනම් ඔබට මේ කියන එකට උත්තරය ඇවිල්ලා ඇති. අපි ගාව තියෙන්නේ මේ දුර්වලතාව, මේ බැරිකම පළවා හරිනවට තමයි බලධර්ම කියලා කියන්නේ. දැන් අහද්දී ඔබට ඉන්ද්‍රිය දම මුල් වෙන, මේකට මූලික වෙන සීළු ධර්ම ඥාන පහළ වෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන වචනෙන් කියන ශ්‍රද්ධාව කියන නිවන් දකින්න කැමැත්ත එනවා ඔබට. මේකටත් එනවා.
ඒ සඳහා හිතේ වීරිය වැඩෙනවා. හීන වීරයක්. මහා බල වීරයක් නෙවෙයි. ඒකයි වීර දෙකට බෙදලා පෙන්නන්නේ. ඔබට සතිය වැඩෙනවා. සතිය කියන්නේ මේ කය තුල හිත පිහිටව ගන්න පුළුවන් එක. අවබෝධය මේ මොහොතේ දැනීම මට්ටම් හිත තුල පිහිටවන්න පුළුවන් බව වහද්දි තේරෙනවා. පේනවා. ඒක නේද ඉන්ද්‍රිය ධර්ම කියන්නේ. මේක තමයි මූලික වෙන්නේ. බුද්ධ වචනයමයි මූලික වෙන්නේ. කියලා විරිය පහළ වෙනවා. සද්දා විරිය සති පහළ වෙනවා. හිත නිවෙනවා මේ වෙලාවේ දැනෙනවා හිත කම්ප නොවන බව. න කම්පති න චලති. හිත වේදනාවල් විඳින්නේ නැති බව. හිත තුල අසහනයක් විකාරයක් නැති බව දැනෙනවා. මේ බුද්ධ වචනේ අහනකොට සමාධිය වැඩෙන හැටි තේරෙනවා. ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. ඉන්ද්‍රිය කියන්නේ මූලික වෙනවා කියන එක. මේක තමයි මූලික වෙන්නේ නිවනට කියලා ඔබට තේරෙනවා දැන්. ප්‍රඥා වැඩෙනවා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. ඇත්තටම බුද්ධ වචනේ තමයි ප්‍රඥාව කියන්නේ. සම්මා දිට්ඨියමයි. සම්මා දිට්ඨිය කියන්නේ ඔබ තුල තියෙන අවිද්‍යා මූලික කෙලෙස් ටික ඔබටම පේන එක. එය දුකමයි, ඒ දුකේ ආරම්භයමයි, ඒ රූපේ පහළ වීමමයි තණ්හාව කියන්නේ. ඔබට පේන එකයි සම්මා දිට්ඨිය කියන්නේ. අන්න ඒකටයි සම්මා දිට්ඨිය කියන්නේ. ඒ ඔබ තුල පහළ වූ කවදාවත් ඔබට සහනය නොලැබෙන, අසහනයම ගෙනත් දෙන, විකෘතියම ගෙනත් දෙන ඒ දිට්ඨිය හේවත් සංකල්පය පංච උපාදානස්කන්ධය. ඔබ ඒක වරදක් කියලා දකින්න දවසයි ඔබේ ප්‍රඥා ඇස. වෙන මොකුත් නෙවෙයි. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මේවා මූලිකයි කියලා ඔබට තේරෙනවා. ඇත්තටම සද්ධර්ම ශ්‍රවණයෙන්මයි අපි ගැලවෙන්නේ කියලා තේරෙනවා. ඒ අන්නේ බීසුණු සංසාරේ අපි අද මේ මිනිස්සෙක් වෙලා හිටියට ඔබ දන්නව කොතනකවත් බුදුන් වහන්සේ කියන්නේ මිනිස්සෙක් මැරලා මිනිස්සෙක් වෙනවා කියලා. මැරෙන අවසාන මොහොතේ ඔහුට ඊළඟ උපදින්න මෙතන සත්වාත්මේ පහළ වෙනවා. මිනිහ එහා ආත්මේ පෙරේතෙක් නම් උනේ මැරෙන්න ඉස්සෙල්ලා යා පෙරේතෙක් වෙන්නේ. එතකොට පෙරේතෙක් මැරිලා කවදාවත් මිනිස්සෙක් වෙන්නේ නැහැ, පෙරේතෙක්මයි වෙන්නේ. මේ මනුස්ස භවය තුල ප්‍රේතාත්මෙන් යක්ෂාත්මෙන් ඒ කියන්නේ ද්වේෂෙන් රාගෙන් මෝහෙන් මිදෙනවා නම් එහා පැත්තට යන්න දෙයක් නැහැ. නැවත ඒ ජරා තයංගල උපතක් නැති කරගත්තා වෙනවා. අපි මරණාසන්න වෙලාවේ බාහ්‍ය දාරිචුර සම්තති මේ වගේ ඇමතිවරු රහත් වෙනකොට මරණාසන්න වෙලාවේ උපදින සිත මෙල්ල කරගන්න පුළුවන් දහම අහලා බාහ්‍ය දාරිචුරලා සම්තතිලා මෙල්ල වෙනකොට නේද? එහෙම කරගන්න බැරි වුණු පිරිස් එහා පැත්තට ගිහිල්ලා ඌරෝ වෙනකොට තාත්තා ඊඩම මතක් වුණා කියන්නේ හිතේට ආපු රූපෙට හිතෙන් ඇලුනා. ඒ කියන්නේ බුද්ධ වචනේ නෑ. නේද? එහෙනම් ඌරෙක් වුණා නම් අම්මාට තමන්ගේ මහත්තයා මතක් වෙලා ගැරඩියක් වෙනවා නම් දූට අම්මා මතක් වෙලා ඒ කියන්නේ අම්මා කියන්නේ හිතට එන සංකල්පය ඇසුරු වීම නිසා අවිද්‍යාව කියන්නේ ඒක. අවිද්‍යාව නිසා ගෙබ්බෙක් වෙනවා නම් නේද? මොනතරම් භයානකද මේ සසර ඔබ හිතලා බලන්න. එතකොට මේ සංසාර ගමන අපිට මතක් මේ හැම මතක් වෙන වෙලාවකම එතන ආත්මයක් අපිට නෙපෙනී හැදෙන විභවයක්. භව තණ්හා විභව තණ්හා. කාම තණ්හා කියන රූපය අසුරු කරනකොටම භවය ඒ මොහොතේ ඒක තමයි යාගේ භවය විභවය ඊළඟට යන එක. චුති ප්‍රතිසන්දිය. මෙතනින් චුත වෙලා නැවත සංදි වෙන මේක තුල බීජ ටික සකස් වෙනවා. එතකොට හිතලා බලන්න තොදෙය්‍ය බ්‍රාහ්මණයා මරණාසන්න වෙලාවේ රත්තරන් බඩු මතක් වෙනකොට ඒක ඇතුලේ බලු බීජයක් මෙයාගේ තිබුණා නේද? මෙයි දන්නද? එයාට මනුස්ස ලෝකයට නොපෙනෙන බුදු ඇසට පෙනෙන. අසම සමයකයි බුදුන් වහන්සේ. ඒ රූපය ඇසුරු කිරීම නිසා තණ්හාව පහළ වීම නිසා රූපෙට ඇලීම නිසා ඊළඟ ප්‍රතිසන්දිය මෙතන හැදෙනවා. බුදුහාමුදුරු මේ සියල්ල දැකලා දැනගෙන දේශනා කරලා අපි තුල පිළිගන්න බැරි එක තමයි තියෙන්නේ. ඒ අඩුව විතරයි. ඒක සුදුසුකම හැදුණු දවසට මේ වචන දෙක තුන අහනකොට සසර බය ඔබට තේරෙයි. එතකොට මේකෙන් ගැලවෙනවා. ඒව ඉබේ සිද්ධ වෙන්නේ. දහම අහගෙන ඉද්දී පස්සක තවසු රහත් උනේ. මොනවත් කරන්න ගියේ නෑ, භාවනා කරන්න දැඟලුවේ නෑ. බාහ්‍යදාරිචුරි කාණු ගැට්ටක් උඩ ඉඳලා දහම ඇහුවේ දරපතුරු වලින්. ඉන මොතාගෙන හිටපු බාහ්‍ය දහම අහද්දිම හිතගෙන ඉද්දිම කෙලෙස් නැසිලා රහත් වෙනවා. භාවනා කරන්න වෙලාවක් ඔහුට තිබුණේ නෑ. ඔබ හොඳටම දන්නවා මේක හැම කරුණෙම කියන්නේ මේ ඔබේ සංසාරේ පෙර පින තියෙන කෙනා විසින් මේ දහම අහනකොට පෙර පින ඇවිස්සන හැටි
ඇවිස්සීමත් එක්ක මේ දහම ජීවිතේ බවට පත් වෙන හැටි ඔව් කොච්චර වෙනස් වුණාද? අන්නේ ශක්තිය කියලා මම කතා කරන්නේ. අන්නේ ශක්තිය අවදි කරගන්න කියලා කියන්නේ මේ සසරේ අපි ආයි වැටුනොත් සසරට. බුද්ධ වචනින් හැර කවුරුවක් ගැලවෙන්නේ නෑ නේද? ඔබ දන්නවා. බුද්ධ වචනේ අපිට භාවිතා කරගන්න පුළුවන් වුණොත් අපි සිල්වත්. ඒ නිකන් සීලෙ නෙවෙයි. ටිකකට ගත්ත ඔය අපි ගන්න සිල් පරාමාස සීලයට අයිති. දිට්ඨියකට අයිති සීලය නෙවි මේ කතා කරන්නේ. බුදුන් වහන්සේ දේශනා කර මාර්ගයේ වැඩෙද්දී මාර්ගය නිසා සදාකාලික නිවනටපත් වෙන. නේවත කවදා මේ භවයට නේන ආර්ය සීලය ඉබේ වර්ධනය වෙන්නේ. මම ඒ ටික ඔබට මේ නැවත කියන්න හදන්නේ. එතකොට තොදෙය බ්‍රාහ්මණය ගත්තොත් ඔබ මොහොතකට හිතුව ඔබ තොදෙය කියලා. ඔබ මැරෙන වෙලාව මේ. මැරෙන වෙලාව එයාටත් මතක් වුණා කියන්නේ සිතුවිල්ලක් පහළ වුණා. ඒක සරල වස මම මේ කතා කරන්නේ. මේ උතුම් බුද්ධ වචනේ මීට වඩා සරල කරන්න කාටවත් බෑ. මේක තමයි සරල වස. සිතුවිල්ලක් ඉන්නේ. මතකයක් එන්නේ. තමන්ගේ ගෙදර තිබුණු රත්තරන් බඩු ටික මතක් වුණා. මැරෙනකොට බුදුහාමුදුරුවෝ මතක් කළා නෑ. මැරෙනකොට දෙයියෙක් මතක් කළා නෑ. අපි හිතමු එයාලා වෙන ආගමක කියලා. ඔව් Hindu ආගමේ. ෂට් ශාස්ත්‍ර වර්ග ගෝලෙක් වෙන්න පුළුවන්. නේද? සංජය බෙල්ලට පුත්ත මක්කලී ගෝසාලා අචිත කේස කම්බලීලා පකුට මච්ඡායනලා ඔයින් කෙනෙකුගේ නිගණ්ඨනාත පුත්තගේ ගෝලෙක් වෙන්න පුළුවන්. නමුත් ඔවුන් මතක් කළා නැහැ. ඔවුන්ගේ දර්ශනයක් හිතට ඇවිල්ලා නැහැ. ඔබ හොඳට අතිශය බය වෙන්න ඕන මේ චුට්ටහල්දි ඇත්තටම. මතක් වුණේ ගෙදර තිබුණු රත්තරන් බඩු ටික. ඒ කියන්නේ හිතට ආවේ මොකද්ද? රූපයක්, සංකල්පයක්, සංඥා මාත්‍රයක්, වේදනාවක්, සුඛ වේදනාවක්. හිතේ ආස දේවල් මතක් වෙන එක. ඒ විදිහට එයාට සුඛයක් වගේ ඇසුරු කරාට ඒක දුක වේදනාවක්. මෙයාට ඇසුරුනේ රත්තරන් බඩු කියලා. රත්තරන් බඩු කියන්නේ රූපය ඒ හැටියෙන් ඇසුරු වෙන එක. කාමය කියන්නේ. ඒ පහළ වූ අදහස ඒ ආකාරයෙන් ඇසුරු වීම. ඒ සංකල්පයක් කියලා නොපෙනී රත්තරන් බඩු මතක් වුණාම රත්තරන් බඩු ලෙස පේන එකයි කාමය කියන්නේ. දැන් තේරෙනවද? ඒක ඇතුලේ බල්ලෙක් වෙන නිර්මාණය තියෙන බව දන්නේ ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ. ප්‍රත්‍යඥයෙකුට මේ ඔප්පු කරන්න පුළුවන් දේවල් නෙවෙයි භෞතික ලෝකේ පරීක්ෂණ නල ඇතුලේ, අන්වීක්ෂ ඇතුලේ, කැමරා ඇතුලේ, ත්‍රිමාණ තලවල මනෝවිද්‍යාත්මක ගොම් පරීක්ෂණාගාර තුල ඒ මුස්පේත්තු විද්‍යාවට මේවා අහුවෙන්නේ නැහැ. කවුරු හරි හිතනවා නම් අපිට තියෙන්නේ ඇයිගෙන් අයින් වෙලා ඉන්න එක විතරයි. මේ උසුම ආර්ය විද්‍යාව ඔබ තුල බැලුව ගමන් ඔබට නිහතමානී නම් ඔබට පේනවා ඇති තර්ක කරාට ඔප්පු කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද තර්ක ලොප් කරන ගහක තියෙන දෙයක්ද? කොලක වැලක තියෙන දෙයක්ද නේද? ඇලදොල ගංගාවල තියෙන දෙයක්ද නැත? ඉතින් කවුරු හරි යහන්න පුළුවන් ඉතින් රත්තරන් බඩු මතකගෙන එක මොකද කියලා. ඔව් ඒක යාගේ මහන්නේ ඇයි ඇහුවේ කියලා. අපි කතා කරන්නේ මතක් වීම නිසා වෙන විපාකේ. එහා පැත්තේ බල්ලෙක් කියලා උපදිනක දකින්නේ ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ. ගෙදරම උපන්නා. ගෙදරම උපන්නේ බලු පැටියෙක් කියලා. ඒ බලු පැටිය läගලා ඉන්නේ අර අවසානයේ මතක් වූ රත්තරන් බඩු ගොඩවල් උඩ වල දාලා තිබිච්ච. ඒවට ආස නිසා ඒව රැක ගන්න ඉස්සර බොරු කරා ඉන්නකම්. ඒව රැක ගන්න තමයි හො දෙඟලුවේ. ඒම නිසා දැන් බල්ලා වෙලා ඇවිල්ලා කරන්නේත් ඒ කිට්ටුවෙන් කවුරු හරිනකොට බුරණ එක. බුදුහාමුදුරු යද්දිත් බිරුව බුදුහාමුදුරන්ට ගන්න එනව කියලා හිතුවා. බලු වෙසින් ඇවිල්ලා කරන්නේත් ඒක. මේවා තේරෙනව නම් ඔබ බොහොම උසස් සංසාරේ බොහෝ පින් කර ඇති අය. ඉතින් දැන් gedara අය අනේ දාන දෙනවා. හින්දුවරු කොහොමද දාන දෙනවනේ? මොකද දානේ බුදුහාමුදුරුවෝ ඉද්දි පටන් ගත්ත එක නෙවෙයි. ඒ වුණ ආගමත් තියෙද්දි කරනවා. හැමෝම මේ දානේ දෙනවා. සීලය බුදුන් වහන්සේ ඇති කල්ලි නැති කල්ලි තියෙන දෙයක්. මොකද මහා මායා දේවිය බුදුහාමුදුරුවෝ බිහි කළා නෑනේ සිල් ගන්න. නේද? දරුවෝ එන දවසෙත් සිල් අරන්නේ හිටියේ. මව්කුසට එන දවසෙත්. නේද? එතකොට ඒ සිල් බුදුහාමුදුරුවෝ ඇවිල්ලා තියෙනද නෑ. එහෙනම් සීලේ තියෙන එකක්. සමාජයේ හොඳ දේ කවදත් පැවතුණා නරක දේත් පැවතුණා. හොඳ නරක දෙක සමාජයේ පවතින ධර්මතාවක්. ඒ දෙක අභිබවා යන. ඒ දෙකටම අයිති නැති දෙයක් බුද්ධ වචනේ. ඒ දෙක විනිවිද යන එකක්. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් අවබෝධ කරගත යුතුයි. මේක ඔප්පු කරන්න පරීක්ෂණාගාර තුල අභ්‍යවකාශය තුල කොහෙවත් මේ ලෝකේ නෑ. මේ ලෝකෙන් එතරයි. මේ ලෝකය තමයි බුදුන් වහන්සේ ලෝකේ කියන්නේ තමන්ගේ විඥාණයට හිතට.
ඕක ඔප්පු කරන්න ඔබ දිහා බලන්න. මැරෙලා මේ තොදෙයියට රත්තරන් බඩු මතක් වෙද්දි දැන් ඔබට හිතෙන්නේ මොකක්ද ඒක ඇති වරද කියලා. අන්න අපේ මට්ටම. අන්න අපි ගෙන ආපු සංසාර සුදුසුකමට ඒ වගේ අමන ප්‍රශ්නයක් අමන උත්තරයක් එන්නේ. ඒ ආපු එකේ විපාකේ දකින්නේ ලෞතර බුදුන් වහන්සේ කෙනෙක්. මෙහි දන් දෙනකොට ගෙදර බල්ලට කරන්න පුළුවන් වැඩක් මොකද්ද දාණයෙන් ලැබෙන පිනෙන්. පරදත්තුපජීවි ප්‍රේතෙක් වුණා නම් පින් දෙද්දි දේව මට්ටමටපත් වෙයි. පෙර පින් කරපු පින් සිහිපත් කරන්න පුළුවන් ඒ තැනක ඉපදෙනකක් පිනක් බල්ලෙක් නොවේ. මොකද ඒ පිනෙන් දේව මට්ටමටපත් වෙන නිසා. බල්ල මොනවා කරන්නද? ගෙදර ඉන්න කෙනා දන්නෙත් නැහැ මේ ඉන්නේ මගේම මැරිච්ච තාත්තා. නේද? ඒ පුතා දන්නේ නැහැ. උපක ආජීවකයා දන්නේ නැහැ. මගේ තාත්තා මේ ඉන්නේ. තමන් දන් දෙන දානි ආනිසංස දෙන තාත්තා තමයි මේ බල්ලෙක් වෙලා ගෙදර läගලා ඉන්නේ කියලා දන්නේ නැහැ. බුදුහාමුදුරුවෝ පහළ නුන නම් ඔප්පු වෙන්නේ නැහැ ඒවා. තේරුණා නේද? එතකොට ඒක ඔප්පු කරාට පස්සේ බුදුන් වහන්සේ ඔබේ කතාව දන්නවා මම කතාව කියන්නේ නැහැ මම මාර්ගේ පමණයි කතා කරන්නේ. ඒකට අදාළ කොටස් ටිකක් මේ කතා කරන්නේ. එතකොට ඒක ඔප්පුනාම තමන්ගේ පුතාට මොනතරම් ලැජ්ජාවක් ආවද ඉන්නකන් තාත්තා කිරිබතුයි සම්බලුයි කෑවේ මේ බල්ලා කන්නේත් ඒවයි කියලා ඔප්පු කරලා ඒ තටුව තිබ්බට පස්සේ ඔක්කොම පෙරලන් ගිහිල්ලා වටින කෑම අතෑරලා ගිහිල්ලා කිරිබතුයි සම්බලුයි කනකොට ඔප්පු වෙන ලස්සන බල්ලා ලගින තැන්වල තියෙන තැන් ආහාරලා බලන ඔබට නොදුන් බඩු මුට්ටු වැඩි කියලා ඔප්පු කරපු තැන් ආහාරලා බලනකොට මහා නිදන් කරපු රත්තරන් බඩු අහු වෙනකොට බුදුහාමුදුරන්ගේ මහා ඥාණය මොනතරම් ගැඹීරද කියලා බුදුහාමුදුරගේ මහා ශ්‍රද්ධාව පහළුණු පුතා නෑ පරපුර ධර්ම ශ්‍රවණය කරන්න යන්නේ අර බුදුහාමුදුරගේ තිබුණු වෛරය අතහැරිලා ඒ ධර්ම ශ්‍රවණයෙන් ඔවුන් මගපල ලබනකොට ඔවුන්ට ඔප්පුණු දෙයක් අපිටත් දැන් ඔප්පු වෙන්න ඕන. අපි මෙතන ඉන්නේ මීට පෙර භවයේ කොහේ හරි හිටිය තැනක. අපි මහා උත්සාහ කරලා පින් කරලා ලබන් තියෙන මරණයක් නේ. මරණය තැපක්ද? මරණ වෙලාවට මේ අපි හිතන් ඉඳපුවා ගෙනියයි නේද? ගෙනිච්චත් වැඩක් තියනද? මැරිච්ච පෙරේතයට බල්ලට වැඩක් තියෙද? බල්ලට රත්තරන් බඩු වැඩක් තියනද? ඌරට ඉඩම වැඩක් තියනද? ඌරට කෑම හොයන තැන හැබැයි ඌර මරන්න ඕන පදම් මේ ලෝකයේ ඉන්නවා. බල්ලා මස් කරන් කන සමාජේ නේද? දසමාංශක වලට කන්න එපයි කිව්වට බලු මස් දැන් බලු මස් තමයි රහම මස්. එතකොට මොකද බලන්න මේ සසරට වැටුණොත් බේරෙන්නේ නැහැ. මේ සසරෙත් අපිට බේරෙන්න බැරි කොට මනුස්ස ලෝකෙත්. මනුස්ස ලෝකෙත් අපි කාටවත් බේරෙලා ඉන්න අමාරු කොට සතෙක් වුණොත් කාගේ සරණක්ද? නේද? එතකොට ඒ ඌර මරපු පුතා තමන්ගේ තාත්තා ඌර වුණාම ජීවත් වෙන අනිත් පුතා රහත් වෙලා ගෙදර හිටපු පුතා ඌර මරන් එන්නේ අර තමන්ගේ අයියා රහත් වෙලා ඇති ගෙදරට වඩින වෙලාවේ ඌර මරන් එන්නේ. ඒ ගෙදරට එනකොට අයියට බැන්නේ උඹ තාත්තයි මරණට ආවෙත් නැහැ අම්මගේ මරණට ආවෙත් නැහැ නංගිගේ මරණට ආවෙත් නැහැ කියලා බැන වැදුනා. මෙයා තනි නිසා දැන් මෙයාට කරන්න දෙන්නේ දැන් ඕක කමන්නේ ගෙදර හිටපන් කියලා කියනකොට. ගෙදර එන්න කිව්වම අයියා ආවේ. ගෙදර එන්න නෙවි මෙයා බේරගන්න. මෙයාට බේරෙන පින් තිබුණු නිසා තමයි ඒ අයියා මෙතෙන්ට පහළ වෙන්නේ. නැත්නම් එන්නේ නැහැ. එතකොට මේ මරපු ඌර හදන්නම් කිව්වා උඹ කැමති ඕන විදියකට. එතකොට තමයි ඔන්න දහම කියන්න පදනම හැදෙන්නේ. ඔය ඉන්නේ උඹේ තාත්තා කියලා කිව්වේ. උඹ මරන් ඉන්නේ තාත්තා කිව්වා. පුතාට පිළිගන්න පුළුවන් දේ හිටපු මෝඩ පුතා පිළිගත්තද නැහැ. පිළිගන්නේ නැති නිසා දන්නවා උඹ මේක පිළිගන්නේ නැති බව මම දන්නවා. ඔය ඌරයි බඩපැලුව මැති ගැරන්ඩියෙක්. ඒ තමයි උඹේ අම්මා. ගැරන්ඩියක බඩපැලුව මැති ගෙබ්බෙක්. එතකොට ඒ ගෙබ්බ තමයි උඹේ නංගි. මෙයා පැත්තකට ගෙනහිල්ලා බඩපැලල බලන්න කිව්වහම පැත්තකට ගෙනහිල්ලා මොකද රහතන් වහන්සේලා සත්තු කපනවා බලන්නේ නැහැ. පැත්තට ගිහිල්ලා කපලා බැලුවම ඇත්ත. දැන් අහන්නේ කොහොමද තාත්තා ඌරෙක් උනේ කියලා. අන්න එතෙන්දි ප්‍රතිසන්දි විඥානය ගැන. චුති නැවත චුත වෙන වෙලාවේ පහළ වෙන සිත. චුති ප්‍රතිසන්දි විඥානය ගැන දහම් දේශනකොට නැවත උපදින්න හේතුව තමන්ගේ වර්තමාන සිත තුළ පහළ වෙන බව දේශනා කරනකොට ඒ කියන්නේ රූප තණ්හාව යනු නැවත උපදින්න හේතුව බව චතුරාර්ය සත්‍ය ඥානය පහළ කරලා දෙනකොට ඒ පුතාට ඒ දහම අහු නොවේ ඉඳීද සංසාරේ ආපු අධික බය නිසා මේ අවබෝධ වූ නිසා ඇතුලේ හැංගිලා තිබුණු පෙර සසර කරපු සියලු පින්බලය තුලින් මේ ඥානය ලබා දෙනකොට
ඒකාන්තෙම රහත් වෙනවා. ඔහුගේ කෙලෙස් හිඳෙනවා. තේරුණා නේද? අපි වුණත් ඔය හැමදාම රැයට තනිපාංගල මේ බය නැතුව පාරක යනකොට අපි බය නැහැ ඒ පාරේ යන්න. ගිහිල්ලා පුරුදු නිසා යනවා. හැබැයි ওই පාරේ මහා යකෙක් පැන්නොත් අපි ආයි යන්න එපා කියන්න ඕනේ නැහැ. යන්න හිතක් එන්නෙත් නැහැ. එයා වෙන පාරකින් ඒ ගමනේ යයි. නැවත ඒ පාරේ ඔහු යන්නේ නැහැ. මම මේ උපමා කියන්නේ මොකකටද නෙවෙයි ඔබට හරියට මේ දහම් වචනේ අහුනොත් ඇතුළට ආවොත් හිත තුල තණ්හාවයි රාගයයි පාළ වෙන්නේ නෑම තමයි මම ඕන ගිනි ගොඩක් උඩ ඉඳන් සත්‍යයි කියලා කියන එක. ඊට වඩා සත්‍ය මේ ලෝකෙ නෑ. ධර්ම ශ්‍රවණය කරනකොට ඉබේ මේ කෙලෙස් නැති වෙලා යනවා. කෙලෙස් නැති කරගන්න ඔබ දඟලන්න ඕනේ. මොකද සෝවාන් වෙන්න මොනවයි කරන්න කිව්වේ? ඔබ අමතක කරන්න එපා. සද්ධර්ම ශ්‍රවණය කරන්න කිව්වේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය වඩන්න කිව්වේ. මතකද ඒවා? සද්ධර්ම ශ්‍රවණය, කල්යාණ මිත්‍ර සම්පත්තිය, ධම්මානුධම්ම පටිපන්න වෙන්න යෝනිසෝ මනසිකාරය. ධම්මානුධම්ම පටිපන්න මේ හතර. මේ හතරම කරන්න එකයි කරන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය කරනකොට දහම ගැළපී පේන සිත යෝනිසෝ මනසිකාරය පහළ වෙනවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබෙනවා. ජීවිතයේ ධර්මයේ බවට පත් වෙන ධම්මානුධම්ම පටිපන්න වෙනවා. එකකින් ලැබෙන මහා ගුණ හතරක්. ඒ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙන්නේ රහත් වුණු අය. හතර පාලකර ගියාද? අවබෝධ වෙන ඇත්තොන්ට අවබෝධ වෙයිද? මුලාවක් නොවන දහම මේ කතා කරන්නේ. බැලූ ගමන් ජීවමානව ඇත්තයි කියලා ඔප්පු වෙන දහම. නේද? ලැබෙන්නේ සෝවන් වෙනවා කියන්නේ ඔබ තුල සක්කාය දිට්ඨිය වැඩෙන එක නවතිනවා. සක්කාය දිට්ඨිය නතර වෙනවා. ඒ කියන්නේ යම් හිතට හට ගන්නා වූ කෙලෙස් ධර්මයක් ඔබට අයිතියෙන් ඇසුරු වීම නවතිනවා. මොකද ඔබ අහපු දහම ඔබ තුලින් මතුවෙන නිසා, කෙලෙස් හිතට එනකොටම දහමත් මතුවෙන නිසා, දහම බලය නිසා, දහම බලයක් වෙච්ච නිසා, දහම කරේ ශ්‍රද්ධාව තියෙන නිසා, දහම මතක් වෙනකොටම හිතට ආපු කෙලෙස් ටික යටපත් වෙනවා, දහම මතුවෙනවා, ජීවිතය ධම්මානුධම්ම පටිපන්න වෙනවා, දහම ඉතුරු වෙනවා, කෙලෙස් ටික යට යනවා. ඔහොම ටික දවසක් වෙනකොට දහම ඉතුරු වෙනවා, කෙලෙස් එකපාරට හිඳිලා යනවා. අන්න එකයි සක්කාය දිට්ඨිය වැඩෙන්නේ නැති විදියට කියන්නේ ආපු කෙලෙස් හිත ඇසුරු නොවන විදියට හිත හැම තිස්සෙම වැඩෙනවා. එතකොට දහම කෙරෙහි උට සැකයක් නැහැ. දහම නිවැරදි මන් නිවෙන්නේ. දහම නිසා කියලා දහම කෙරෙහි තියෙන සැකයද ඒ මොහොතේම නැති වෙලා යනවා. විචිකිච්ඡාව හින්දෙනවා. ඔහු එතකොට ඒ තාක් හිතන් හිටපු නිවන කියලා හිතන් හිටපු සීල් වේරමණී සීලයේ ඔක්කොම ඔහුට දැනෙනවා මේවයින් මං බාහිරේ සංවරකම තිබුණට මගේ හිත ඇතුලේ කෙලෙස් සුද්ධ වුණේ නැහැ. මාර්ගයෙන් සුද්ධ වෙනකොට ඊට වඩා සීලයක් මට එන බව. සියලු සීලය ਸਰව සම්පූර්ණ බව, ආර්ය සීලය මගේ තුල වැඩෙන බව ඔහුට පේනවා. සීල වෘත පරාමාස කියන්නේ తాවකාලික සීලය වෙනුවට සදාතනික සීලය, ආර්ය සීලය වැඩෙන බවත්. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීල වෘත පරාමාස කියන තුන් සංයෝජන හේවත්. භවයට ඔබ ඇද බැඳ තබන කෙලෙස් මූලයන් තුන හිඳිලා යනවා. හිඳෙන්න ගන්න සෝවාන් මට්ටමේදී න සුවිසුද්ධං අහෝසි. ඒ කියන්නේ සුද්ධ නොවුනට සුද්ධ වෙමින් යනවා. අහෝසි නෑ. හැබැයි උට දහම් මැස තියෙනවා. අන්නේ ඥාන මට්ටමට ඔබ යම් විදිහ දවසකයි මේ සංසාරේ කොච්චර බයද කියලා හිතන්න. දැන් කවුද බල්ලෙක් වෙන්න හිතන්නේ මැරිලා? ඔබෙන් අහුවොත් ඔබ මැරිලා කවුද වෙන්නද හිතන්නේ කියලා ඔබ ඇත්තටම කියනවා දෙයියෙක් වෙන්න. මම දන්නවා අති බහුතරයක් කියන්නේ දෙයියෙක් වෙන්න. ඒත් මරණය ප්‍රාර්ථනා කරේ. දෙයියටත් ආවිසක් දේශනා කරේ බුදුහාමුදුරුවෝ. දෙයිය අවසානයේ චුත වීම කියන්නේ මරණය තියෙනවා. දෙයියොත් මේක දැනගන්න ඕන. මොකද දෙයියන්ට මතක් කරේ නැත්නම් දැනගන්න විදියක් නැහැ නේ. තියෙන එක දැනගත්තේ මතක් කරයි. මතක් කරා කියන්නේ ධර්ම සාකච්ඡාවක් ඇහුණයි. එතකොට ඔබ දෙවනුව ප්‍රාර්ථනා කරන එක්ක බ්‍රහ්මෙක් වෙන්න, භාවනා කරන කෙනෙක් ධ්‍යාන වඩලා බ්‍රහ්ම ලෝකේ යන්න, මහා ආයුෂක් ලබන්න. ඒත් ප්‍රාර්ථනා කරන්නේ චුත වීමක් මරණයක්. නේද? ඔබ කැමති ඇති මනුස්ස ලෝකෙට එන්න. ඒත් ප්‍රාර්ථනා කරන්නේ මරණයක්. ඔය තුන් දෙනාම මැරෙන අය. ඔබ සසරට බය නම් කොහෙට ආවත් මරණය තියෙයි කියලා තේරෙනව නම් ඔබ ගාව ප්‍රාර්ථනා නැහැ. අප්පනිහිතයි. ප්‍රමිති නැහැ. ප්‍රාර්ථනාවල් නැහැ මේ ලෝකෙ ගැන.
ඔබ ගාව තියෙන එකම එක දෙයයි ඒ බුදුන් වහන්සේ දේශනා කර බුද්ධ වචනය ජීවිතේ භාවිතා වෙනකොට එන හිතේ සැනසෙල්ල නිවිල්ල විතරයි ඔබ ඒකම බලාපොරොත්තු. අන්නේම නිසා ඔබේ කෙලෙස් හිඳුනම ඔබ නැවත මැරෙන තැනක පහළ වෙන්නේ. නොමැරෙන තැනට යන එකයි අජරාමරයි කියන්නේ. මරණය කාටත් එනවා. අපි බැලුවොත් රහතන් වහන්සේ පරිනිර්වාණය කියන්නේ ගෞරව නාමය. නැවත නූපදින නිසා. ඒ කියන්නේ මරණ තැනක නූපදින නිසා. මරණ තැනක නූපදින තත්ත්වය දහම අහලා ලබාගත් ඵලය. ඒ ඵලය තිබුණාට කය ඇසුරු කරමින් කය නැති වෙන දවස වෙනකන් හිටියා. රහතුණු දවසට කියන්නේ සෝපදිශේෂ පරිනිර්වාණය. පරිනිර්වාණයටපත් වුණා සෝපදිශේ. උපදින් නැති වුණා කෙලෙස් නැති වුණා. උපදි කියන්නේ සෝපදි උපදීන් රාග දේශ මොහ ඉදුණු දවස. රහතුණු දවස. හැබැයි කය තියෙන නිසා උන්වහන්සේට අජරාමර සාන්ත නිවනට යන්න බෑ තාම. කය මැරෙන දවස, කය නැති වෙන දවසටයි කියන්නේ අනුපදිශේෂ පරිනිර්වාණය. කිසිම කොටසක් මේ දැන් මේ බාහිර ලෝකේ කාම ලෝකෙන් උට ඇසුරු වෙන්න දෙයක් නෑ. අවසානට තිබුණු කයත් අතහැරිලා ගියා. එතකොට දැන් තුවාලයක් තියෙන කෙනෙක් තුවාලේ හොඳ වෙනවටද කැමති තියනවටද? තුවාලේ පෙන්නලා සල්ලි හොන යාචකයෙකුගෙන් අහන්න එපා මේ ප්‍රශ්නේ. මං අහන්නේ නිරෝගීකම උතුම් සැපත කියලා හිතන ඔබ හිතන්නේ තුවාලේ දුකක් කියලා. තුවාලේ හොඳ වෙනට ඔබ කැමතියි. එහෙනම් ජරා මරණ දුක කියන එක දුකක් කියලා දකින්න කෙනා කැමති. මේ ඔබේ කයෙන් මරණය නැති වෙනවට. එහෙනම් රහතන් වහන්සේ රහත් වුණු ගමන් කැමති වෙන්නේ මේ ලෝකේ තප්පරයක්වත් ඉන්න නෙවෙයි. මොකටද කැමති? එකම දේ පරිනිර්වාණයට සමවදින්න. ඒව ඉස්සෙල්ලා මතක තියන්න. ඒව බුද්ධ දේශනා උන්වහන්සේ දේශනා කරපු දහම මම මේ කතා කරන්නේ. මේ කෙලෙස් ගැන අවබෝධ වෙන්න අපිට අපේ හිත පුදුම විදියට හැල්ලු වෙලා නිවෙනවා. දැන් මේ මොහොතේ මේ දහමහන 3-4 දෙනාට නේද මේ පිම්බිමේදී කතරගම පිම්බිමේදී මේ හිත නිවෙන හැටි දැනෙනවා ඇති. පිම්බිමේ බලයත් එකතු වෙනවා. ඒ බල තිබුණට ගන්න සුදුසුකම් තියෙන්න දෙපේ. නේ? රුවන්වැලි සෑයට ගියාම රුවන්වැලි සෑයේ තියෙන බලය ගන්න සුදුසුකම් තියෙන්න ඕන. හැමෝටම ලැබෙන්නේ නැහැ. ඇස් නැති කෙනාට පේන්නේ නැහැ නේ. ඇස් තියෙන කෙනෙක් කියන්නේ බෑ දෙයක් දකින්න. එහෙනම් පෙරපින් තියෙන කෙනෙක් කියන්නේ මේ තැන් වලින් තමන්ගේ පින් මතු කරන බලය, ඒ තියෙන බලය තුලින් පෙරපින් මතු කරගන්න. ওই දෝෂ තියෙනකොට ඔබ දන්නවා විපාක තියෙනකොට රාහු සෙනසුරු ලැබුවාම ඕව වැන්දාම ඒවා ඇත්තටම දුබල වෙනවා. ඒ කියන්නේ කර්ම දුබල වෙනවා. බුදු බලයේ ඉස්සරහා බුදුන් වහන්සේගේ උත්තරීතර ස්ථාන ඉස්සරහා මේ බල දුබල වෙනවා නම් බුදු බලය තමයි මේ සැනසෙල්ල. එතකොට මේ කතරගම පිම්බීමේ දහම අහනවා කියන්නේ අති පුණ්‍යවන්ත භූමියක ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ මේ පිම්බීමේ බලයත් ඔබට උදව් වෙනවා. ධර්ම ශ්‍රවණ බලයයි ඔක්කොම උදව් වෙලා ඔබේ පෙර තිබුණු සසරේ කරපු සියලු පින් එක තැනකට මතුවෙනවා. ඒ දහම් මැස විදියට. අන්න එදාට මේ සසර කියන එක තේරෙයි බොරුවක්. ඇත්තටම අපි උදේට නැගිටිනවා. හිතන්න දැන් උදේට නැගිටිනවා. රස්සාවට යනවා. කැමැත්තෙන්ද යන්නේ කියලා ඇහුවොත් රස්සාව ගන්න නම් ආසයි. රස්සාවට ආසාවෙන් අරන් සතියක් යයි කැමැත්තෙන්. රස්සාව කරන අනිත් අයගේ කෙලෙස් ටික දැක්කහම රස්සාවත් එපා ජීවිතෙත් එපා. ඔක්කොම කෙලෙස් තියෙන කුණු ගොඩකට ගිහිල්ලා වැටුනම රස්සාවත් එපා වෙනවා. ගෙදර ඉන්න හිතෙනවා. නමුත් ගෙදර ඉන්න බෑ. කරත් බැඳ අර සත්වයා වගේ යන්න වෙලා අකමැති වුණත් නොගියොත් සල්ලි නැහැ. සල්ලි නැත්තම් ජීවත් වෙන්න බෑ. එම නිසා යනවා. පැහැදිලිව කවුරුත් එහෙමයි. තුන් ලෝකේ කවුරුත් එහෙමයි. කවුරුත් කැමති නේද රස්සාව ලැබුණා විවේකයක් ගන්න. ඒකනේ නිමාඩු දින දෙක වෙනකන් ගණන් බලන්නේ දින 5. රජයේ රැකියා කරන ඇත්තන්ට නම් දින දෙකක් නිමාඩුයි. අනිත් ඇත්තන් කරත්තේ බැඳ නෙවෙයි තව කරත් එක ගැලක බැඳලා. ගැල් 100ක බැඳලා වගේ. පුජ්‍යලි ගායතන ඉරිදත් වැඩ. රැත් වැඩ. රෑ වැඩ මුර දවල් වැඩ මුර උදේ වැඩ මුර ඉතින් පඩි වැඩි කිය ගිහිල්ලා කරන්නේ නොකර රස්සාව නැහනේ. තුරුම්බුව ඒක තියාගෙන ඉතින් අපි අර නාස්ලනුව දාලා පස්සෙන් ගැල් 500ක් ගැට ගහලා අදිනවා. රජයේ රැකියාව කරන කෙනාට දවස් දෙකක් එනවා. ඉතින් අපේ අර විවේකේ බලන් යනවා. ඔබ දන්නවද ඔබ නොදන්න රහසක් වතන තියෙනවා. මොකද්ද? ඔබ කැමති නෑ රැකියාවට. ඔබ කැමති විවේකයෙන් එන්න. ඒකනේ අර දෙක හරි අගය කරන්නේ. නිමාඩු දවස් 4ක් දාන්න ඒකනේ. ඉරිදා සෙනසුරාදාට ඉස්සෙල්ලා දවස් 4 දාලා 6 නේද? දවස් 8ක් කරන් වන්දනා ගමනක් යන හිත නිවෙන නිසා
පූජන ස්ථානකට ගියාම හිතෙන්නේ ඔබ දන්නේ නැහැ ඒක. එහෙම නිවුනට ඇයි නිවුන කියලා දන්නෙත් නැහැ. හැබැයි නිවෙනවා. අනේ දැන් අද නම් හරිය නිදහසලු මොකොම ඇවිදින එක. රස්සාව එපා වෙලා. අහන්න දැන් රස්සාවට වඩා මේක හොඳයි නේද? හැබැයි ඒක කියන්නේ නැහුක නෑ නෑ රස්සාවත් ඕනලු. ඒකෙන් දුක ඕන. අපි මේ විඳිනවා. පෙන්ෂන් යන දවස. කිත් මතක් කරගන්න ඕන. රස්සාවෙන් එළවන දවස. අබ්බගාතෙක් ගෙදර නවතින්නේ. ඔබෙන් හොඳට වැඩ අරගෙන ඔබ හූරන් කාලා අපි කරපු පව් ගෙවලා අපි සල්ලි පොඩ්ඩක් අරගෙන මහා හූරන් කෑමක්. ලාභ නිසානේ අපිට රස්සාවක් දෙන්නේ. පාඩු නම් දෙන්නේ නැහනේ. ඒකෙන් මහා ධනස්කන්ධයක් රජයේ හරි පුජ්‍යලිකංශය හරි හොයාගෙන අපිට සොච්චම් වැටුපක් දීලා අපේ පෙර කර්ම ගෙවෙන්න දීලා අවසානයේ අපි අන්තිමට විශ්‍රාම ගන්නවා කියන්නේ කැඩුණු බිඳුණු කකුල් දෙකක් අත් දෙකක් නොපෙනෙන ඇස් දෙකක් අරගෙන ගෙදරට. ගෙදර ඉන්න අයට කරදරයක් වෙන විදියට තමයි නවතින්නේ. සමහරු 55 වෙනකොට ඇවිදින්න බෑ දැන් කාලේ. 40 ඉඳලා සමහරුන්ට කොහොමත් ඇවිදින්න බෑ. දනිස්සල වතුර හැදෙන්නේ ලිඳේ දැන් දින්නේ දනිස්සල. නේද? ඔළුවෙත් ගෙඩි එනවලු වතුර ගෙඩි. නේද? ගෙඩි අල බහින්නේ සාමාන්‍යයෙන් පොළවේ වැල්වල දැන් බහින්නේ අක්මාවේ. මේ වකුගඩු වල ගෙඩි බඩවැල් වල ගෙඩි හැමත් තැනම ගෙඩි නැති තැනක් නැහැ. මේ කියන්නේ සසරේ තියෙන බියකරුකම. අපි ඉතින් බලනවා මේක කපලා දාලා හරි අපි කැමැත්තෙන් රැකපු බඩවැල් ටික කපලා හරි කමන්නේ මම තව සතියක් ජීවත් කරන්න කියලා කියනවා. සතිය ඉවර වෙන දවසක් අපිට කියන්න බෑ. අපි මැරෙද්දිත් ආසයි ජීවත් වෙන්න. එහෙනම් ජීවත් වෙන්න ආසයි කියන්නේ නැවත මේ භවයට එන්න ආසයි කියන එක අපිට නොතේරි අපි තුල තියෙනවා. නිසා ආසාව නිසා තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. හැබැයි අපි මේව දන්නේ නැහැ. අපිට මේ බුද්ධ වචනේ එන්නේ නැහැ හිතෙන්ට. අපිව ගලව ගන්න අපේ පෙර පිනට අහන්න ලැබුණ මේ පිරිසිදු උත්තරීතර බුද්ධ වචනේ අනේ අපිට එන්නේ නැහැ. තණ්හාව කියන්නේ මොන තණ්හාවද? අපි මේකෙදී ඉතින් ගන්නවා මේ තණ්හාව කියන්නේ බඩු මුට්ටු වල තියෙන තණ්හාව කියලා. ඒ ඔබ හිතන් ඉන්න හැටි. මොකද්ද තණ්හාව? පටිච්ච සමුප්පාදේ භාග්‍යවතුන් වහන්සේ තණ්හාව විස්තර කරනවා. මොනවද තණ්හා? රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. මොනවද මේක? ඉස්සලා අද නිවැරදිව අවබෝධ කරගන්න. රූප තණ්හා. රූපයක් කියන්නේ මනසේ ඇතුලේ ඇඳෙන රූපේ. හිත ඇතුලේ ඇඳෙන රූපේ. අපි හිතාගනිමු එහෙම. ඔබට මේක ජීවමානව ඔප්පු වෙයි. ඔබ ඒ රූපෙට නේද තණ්හා කරේ? ඒ රූපේ යනු සංකල්පයක්. ඒකට නේද ආස කරේ. ඔබට ආපු අදහස හිතන්න අරමිනිය හතුර කියලා. රූපයක් නෙවිදාවේ. සංඥාවක් නෙවිද? හිතක් සකස් වුණා නෙවිද? දැන් ඔබ ආශ කරලා තියෙන්නේ එහෙම හිතන්න නේද? ඔන්න ඔබට තේරෙන වචන. ඔබ එහෙම හිතන්න ආසයි. ඒ මිනිහ හතුර කියලා හිතන්න ආසද නැද්ද? ඒ කියන්නේ ඔබ මේ විකෘතියට ආසයි. දැන්වත් තේරුම් ගන්න මොනතරම් අපි විකෘතිද කියලා නේද මේ අපි මේ විකෘතියට ආසයි. ඒ කියන්නේ අපිට පහළ වූ දේශයට අපි ආසයිද නැද්ද? ආසයි. අන්න බුදුහාමුදුර තණ්හාව කිව්ව ඔන්න ඔය රූපෙට ඇලීම. රූප තණ්හා, ශබ්ද තණ්හා සද්දයට. අර සද්දේ. අපි ඒකට ආසයි. අර සද්ද කියන්නේ හිතේනේ ඕක පහළ වෙන්නේ. වයලින් සද්දේ, වීණා සද්දේ, සංගීත සද්දේ කියලා හිතේනේ පහළ වෙන්නේ. එළියෙන් ඇහෙන කනට සද්දයක්. හිතේ කියන්නේ සංගීතය කියලා. එතකොට දැන් සංගීතය කියන එක මැවුනේ හිත තුල. අපිට මේව තේරෙන්නේ නැහැ. මේ මොන තරම් ඉගෙන ගත්තත් තේරෙන දෙයක් නෙවෙයි. මේක තේරෙන අය ඔය ඉගෙන ගත්තන් නැතත් තේරෙනවා. ඉගෙන ගත්ත කියලා නුසුසුකමක් වෙන්නේ නැහැ. නුසුදුසුකමක් නොවේ. හැබැයි සුදුසුකමක්ද නොවේ. ඔබට මේ කියන එක තේරෙනවා රූප තණ්හා, ශබ්ද තණ්හා. ඩොග් ගන්නකොට කිව්වා ගිටාර් එකක්. අර පයින් ගහන ඒවා තියෙන බෝල වලට පයින් ගහලා. නේ? ඔබ දන්නවනේ ඩ්‍රම්ස් කියලා කියන්නේ. අහලා තියෙනවද? අහලා ඇතිනේ මේ දෙන්න තුන් දෙනා. එතකොට අපේ ඩ්‍රම්ස් කියලා මේක එන්නේ මේ මේකට බෝලකින් ගැහුවා. අර මහා රබානකට බෝලකින් ගැහුවා. මිටක හයි කරපු බෝලකින් ඩොහුම් ගෑවා. රූපේ හිතේ හටගන්නේ නැද්ද ඈත ඇහෙනකොට? රූපේ අපි දැකලාද මේ හිතේ හටගත්තේ? දැන් කොහෙද රූපේ තියෙන්නේ? ඔන්න දහම නොතේරෙන අයට දැන් අල්ලගන්න. ඩොං ගන්නකොට කිව්වා නෑ අර මේ ජෑස් ඩ්‍රම් එක. මේ අර ඉලෙක්ට්‍රික් ඩ්‍රම් එක. මම තියෙන නම්ම කියන්නේ ඔය සිංහලෙන් කියන්නේ ගිහලා සිංහල හදන්න ගිහලා අමාරු හැටෙන්න එපා. දැන් මේ රූපේ කොහින්ද ආවේ?
එළිය නොදක කොහොමද පහළ වුනේ? එහෙනම් ශබ්දය ඇහෙනකොට සංඥාව හඳුනා ගැනීම හිතේ පහළ වෙනවා. ඒකත් රූපේ. නේද? සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. එහෙනම් ලෝකේ කොහෙද තියෙන්නේ? ඔබ ආස කරලා තියෙන ඩ්‍රම්ස් කියනකොටම ඩ්‍රම්ස් කියන රූපය තුල තියෙනව නේද ඔබේ කැමැත්ත? එක්ක අකමැත්ත. කැමැත්තත් කාමය, අකමැත්තත් කාමය. ඔබ අකමැති නම් ඔබ අකමැත්ත ප්‍රකාශ කරන රූපේ තියෙන්නේ ඒකනේ ඇතුලේනේ. ඔබ කැමැති රූපේ තියෙන ඩ්‍රම්ස් එකට කැමැති නම් ඩ්‍රම්ස් කියලා කියනකොටම කැමැත්ත එවෙලෙම පහළ වෙලා ඉවරයි. රූපෙම එකමයි. පහළ වෙලා ඉවරයි. ඔබ අකමැති නම් ඩ්‍රම්ස් කියනකොටම ඔබ අකමැත්ත පහළ වෙලා ඉවරයි. දැන් ඔබ හිතේ ඇඳුණු රූපේ නිසා පහළ වූ කැමැත්තට හෝ අකමැත්තට එකඟව නිවිද ඔබ ඉන්නේ. අන්න එකඟ වීමට තමයි කාමච්ඡන්දය කියන්නේ. කාමේසු කාම සුකල්ලිකාණු යෝග කියන ඔතෙන්ට ওই ටික තේරෙනවා නම් කිරිවෙහෙරන් රැස් හිදෙයි බය වෙන්න එපා. බුදු රැස් හිදෙනවා. රුවන්වැලිසෑයෙන් බුදු රැස් හිදෙනවා. ඒ බුද්ධ වංශේ නැගිටිනව නැවත. බුද්ධ වංශේ නැගිටින්නේ ගස් කොළන් වල හිටවල නෙවෙයි. කෙනෙකුගේ හිත තුල මේ ඇඳෙනකොට ඒ හිත නිවෙනකොට හිත ප්‍රබස්සර මිදම් බික්ක වෙච්චිත්තා. මේ සිත ප්‍රබාස්සරයි. ප්‍රබාස්සර බව කයෙන් පිට කරනවා. ඒක තමයි ආලෝක කියන්නේ. තේරෙනව නේද? එතකොට දැන් අපි සසරට වැටෙන හිතෙන් ඇලෙන රූපේ කොහෙද පහළ වෙන්නේ? මං හිතනවා මේ සියුම් පොඩි දේශනෙන් තේරෙන්න ඇති නේද? තොදෙය බ්‍රාහ්මණයා මැරෙන වෙලාවේ SP ඔබ දන්නව මැරෙනකොට ඉස්සෙල්ලම වෙන්නේ වෛද්‍ය විද්‍යාවෙන් නම් හොඳට මේක සඳහන් වෙනවා. ඇස්වල කළු ඉංගිරියාවල් ලොකු වෙනවලු නේ. ඒව නම් ඉතින් දන්නවා ඇති. ඒ කියන්නේ ඇහැ නොපෙනියනවා. ඇහැට පේන්නේ ලොකු වුණාමද පුංචි වුණාමද? හොඳට පේනවා. හොඳට පුංචි වෙන ලෙන්ත් එක පොඩි වෙනකොට හොඳට පැහැදිලි දුර ඒවා. දැන් ඇහැ ලොකු වුණාම බොඳ වෙලා නොපෙනියනවා. කනට ඇහෙන එක සෝතද්දාරයේ ඇහෙන එක හොඳයි මම ඔබට ඔප්පු කරනවා මේ හැමදේම අනිත්‍ය නම් අනිත්‍ය වෙන්නේ මොකද්ද? ඇහෙන බව, පෙනෙන බව නේද? මම කතා කරන්නේ ප්‍රඥාවන්තයට සංසාර පෙරපින් තියෙන පින්වත් පිරිසගේ පිනට මම මේ කතා කරන්නේ. චක්කුම් බික්කවේ අනිදස්සන මහණෙනි ඇස අනිත්‍යයි. පෙනීම අනිත්‍යයි. අනිදස්සන දර්ශනේ නොවන දෙයක් ඇස. ඔබට එකපාරක් ටෝච් මේ අපි හිතමු ෆ්ලෑෂර් එකක්. කැමරා ෆ්ලෑෂර් එකක් ටක් ගාලා වැදුණා නෙවුණා. ඒ වගේ ඒ මොහොතේ ඒක පෙනිලා නිවුණා නම් ඔබට පෙනුණු බව කොහෙද තියෙන්නේ දැන්? පෙනුණු බවත් පෙනෙන මොහොතේ දකින්න බව තියෙන දි විතරයිනේ තියෙන්න ඕන. ආලෝකේ පත්තු වෙද්දී ආලෝකේ දකින්න ශක්තිය එතන විතරයිනේ තියෙන්න ඕන. ඊට පස්සේ තියෙනවා නම් දැන් තියෙන මොකද්ද? සිතුවිල්ල නේද? දැන් ෆ්ලෑෂරේ පත්තු වල ඉවරයි. අනේ මේ ටිකෙන් තේරුම් ගන්න මීට වඩා ඔප්පු කරන්න ලෝකේ උපමාවල් නැහැ. කැමරා ෆ්ලෑෂරේ එක සැරේම ඔබ දන්න ඔබේ තියෙන ෆෝන් එකේ තියෙන ෆොටෝ එක ගහනකොට ෆ්ලෑෂරේ සිංහලෙන් කියන්නේ පත්තු වෙලා කියලා නේද? පත්තු කියන දෙමළෙන් 10ට. දැන් මේ පත්තු වෙලා කියන්නේ ආලෝකය විහිදිලා නිවෙනවා. දැන් විහිදිලා නිවුනට පස්සේ පේන්න පුළුවන්ද? වෙන්නේ නැහැ. දැන් කැමරා ෆ්ලෑෂරේ මතක් වෙලා නම් ඒක සිතුවිල්ලක්ද ආලෝකය පේන එකද? සිතුවිල්ල. ඒ සිතුවිල්ල ඇතුලේ මොකද තියෙන්නේ? අර පිහිදුණු රූපය තියෙනවා. තේරුණාද? රූපය ඉවර වෙලත් මේ රූපේ තියෙනවා. මහා ලස්සන ෆ්ලෑෂරේ, කහපාට ෆ්ලෑෂරේ. දැන් ෆ්ලෑෂරේ පේනවද? ෆ්ලෑෂරේ හිතේ තියෙනවද? දැන් ඇසුරෙන මොන රූපෙද? ෆ්ලෑෂරේ පත්තු වෙද්දි ෆ්ලෑෂරේ කියලා දන්නේ මොකෙන්ද? දන්න පෙර දැනීමෙන්. පේන මොහොතේම රූපස්කන්ධ පහළ වේ. චක්කු පටිච්ච රූපේච උප්පජ්ජති චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ. ඇස රූපේ ගැටෙනකොට විඥානේ පහළ වෙනවා. මේ තුන් දෙනාට එක්ක ස්පර්ශය කියලා මේ එක සැරේට වෙන සිද්ධියක් තියෙනවා. ගැඹුරු වැඩි වගේ පේනවා. මේ සුළු දෙ මන් දන්නවා මේක ඉතා සුළු දෙයක්. ඇත්තටම අපි මහන්සියලා මේක සුළු වෙනකන් ඒකනේ දහම් මාස පහල කරගත්තා. ඒ නිසා දැන් අපිට සුළුයි මං දන්න ඔබට අමාරුයි කියලා මේක. ඒ නිසා මං එකමදී අවබෝධ වෙනකන් සියසරේ හරි කියන්නේ. එතකොට ඇසට රූපේ පේනකොට පේන මොහොතෙමයි අතුර කියලා පේන්නේ. ඇත්තද නැද්ද? ඇහෙන මොහොතෙම නේද වයිලින් සද්ද කියලා ඇහෙන්නේ. මම මේකට තට්ටුවක් දැම්මොත් දැන් මේ මල්ලාසනයේට මේ කිරිවෙහෙරි මත තියෙන මල්ලාසනයේට තට්ටුවක් දානවා. තට්ටුවක් දානකොට ඔබ අහක බලන් ඉන්නේ. ඔබේ හිතේ මොකක් හරි රූපයක් ඇඳෙනවා. ඔබේ හිතේ තියෙන රූපේ නෙවි දැසුරු වෙන්නේ. මං දාපු තට්ටුව දැසුරුනේ හිතේ තියෙන රූපෙද? මේක ඔප්පු කරගන්න. ප්‍රඥාව.
නුවණ සද්ධර්ම ඥානය. ආයි බලන්න. ආයි තව අනුකම්පාවෙන් තවත් උපමාවක් කියන්න. ඔබ දොර වහංගේ ඉන්න. එළියේ කෙනෙක් කතා කරනවා. හරිද? ඔබට එකපාරට හිතෙන ඔබ දන්න කෙනෙකුගේ නමක්. ආයා තමයි. දැන් ඔබ කවුරු හොයන්නද යන්නේ එළියට? යා බලන්න. බලනකොට ඒ වගේ හඬ තියෙන වෙන කෙනෙක්. මං අහන්නේ අර සද්දය ඇහෙනකොට එයා දැකලාද මේ රූපේ පහළ වුනේ? ශබ්දය නිසා මේ රූපේ හිත ඇතුලේ පහළ වෙලාද? ඔක ඔප්පු කරගන්න. පහළ වුණා නේද? ශබ්දය ඇහෙන මොහොතේ මේ සංඥාව පහළ වෙලා නේද? අර සිරිසේන අයියා. දැස එළියෙන් ඇහෙන සද්දේ දොර වහපු නිසා දැක්කේ නෑ. සද්දේ පේන්නේ නැහැනේ, සද්දය ඇහෙනවනේ. එතකොට දැන් සද්දය ඇහෙන මොහොතේ සිරිසේන හිතේ ඉන්නේ. හිතේ තියෙන සිරිසේන කියන්නේ රූපයක්ද වේ, වේදනාවක්ද වේ, සංඥාවක්ද වේ. හොඳයි සංඥාව නෙවිද මේක, හැඳිරීමක් නෙවිද? සිරිසේන. දැන් එළියේ ඉන්නේ සිරිසේනද හිතේද සිරිසේන ඉන්නේ? මේක තේරෙනවද? විද්‍යාව උදපාදි කියන්නේ ඕක තේරෙන එක තමයි. චක්කුම් උදපාදි කියන්නේ මේක දකින්න පුළුවන් එක. එළියේ රූපේ දකින්න එක නෙවෙයි. චක්කුම් උදපාදි ඥානං උදපාදි මේක දකින්න එක. මෙන්න මේ රූපස්කන්ධේ පංච උපාදානස්කන්ධේ පිරිසින් දකින්න එක. විද්‍යාව උදපාදි ඕක දකින්න එක. තේරුණාද? ප්‍රඥා උදපාදි අන්න ඒක දකින්න එක. ප්‍රඥාන්තස්ස ධම්මෝ මේ ප්‍රඥාවමයි වැඩුණේ. ආලෝක උදපාදි මේක මෙච්චර කලක් නොපුණු අඳුරේ තිබිච්ච දේ දැන් පේනවා. ආලෝකෙමයි. තේරෙනවද? එතකොට දැන් එළිය ශබ්දෙට සිරිසේන කියන රූපේ කොහෙද ආවේ? ආයි කියනවා. සිරිසේන කොහෙන්ද මතුනේ? හිත තුළ. දැන් හිත තුළ තියෙන රූපේ කොහෙන්ද ඔබ හොයන්නේ? මේක හිතේ තියෙනවද බලන්නේ එළියේ ඉන්නවද කියලාද බලන්නේ? ලෝකේ කාටවත් ඕක නේද වෙන්නේ? ඉතින් මම කොහොමද අලුත් උගතෙක් වෙන්නේ? ඕක වෙනවනම් මට. මම කොතනින්ද බෞද්ධය වෙන්නේ? ඔය ටික මටත් වෙනවනම් ඕක මට තේරෙන්නේ නැත්තම් මට ඔය ටික අවබෝධ කරගන්න බැරි නම් මම කොතනද බෞද්ධය වෙන්නේ? කොතනින්ද මගේ සිත සුද්ධ වෙන්නේ? ওই සිරිසේන කියන වචනය ඇතුලේ හතුරෙක් වෙලා හිටියනම් සිරිසේන කියන නම එන්නෙම හතුරෙක් විදියට. සංඥාව පහළ වෙන්නේ හතුරෙක් විදියට. මං ආවේශ වෙලා ඉවරයි නේද? මගේ ආවේශය එළියේද තියෙන්නේ මගේ තුලද මේක උනේ? මට ඕකොන පේනවනම් මට ඇස් තියනවද? ඥානයක් තියනවද? ওই ටික තේරෙනවා නම් මං හිතන්නේ මේ සද්ධර්මය ඇති මුළු ලෝකයක් නිවන්න. මුළු තුන් ලෝකෙම නිවෙනව දෙවියෝ බ්‍රහ්මයෝ මනුස්ස ලෝකේ, പ്രേත ලෝකේ, යක්ෂ ලෝකේ නිවෙනව නම් මේ තුන් ලෝකාග්‍ර බුදු පියාණන් වහන්සේ කියන්නේ මේ රූප ලෝකේ, අරූප ලෝකේ, කාම ලෝකේ කියන මේකේ. කාම ලෝකෙටයි പ്രേත ලෝක, යක්ෂ ලෝක ඔක්කොම දිව්‍ය ලෝක. අරූප ලෝකෙට මේක තේරෙන්නේ නැහැ. රූපාවචර ලෝකෙට මේක තේරෙනවා. අරූපාවචර, කාමාවචර ලෝකේ, කාම ලෝකේ ඉන්න අයට මේක තේරෙනවා. ඒකයි යක්කු මේ දහම අහලා සෝවන් වෙන්නේ සිතාතා කිරලා හිමවතලා සුචිලෝමලා බරලෝමලා සාතා කියලා. අපේ ශාසනයේ ශ්‍රේෂ්ඨ යක්ෂ පරපුර. මම මේ නම කියන්නේ තියෙන නිසා නැත්තම් මම බොහොම ගරු සරුවතු මේ කතා කරන්නේ. මොකද බුදුහාමුදුරු සරණ ගියපු අචින්ත්‍යයක් වූ යක්ෂයන්ගේ මේ මහා බල පරාක්‍රමයේ තුල ඉන්න සෝවාන් මාර්ගයේ ඉන්න ඒ යක්ෂ පින්වතුන් මේ වහගෙන මොනතරම් සතුටක් වෙනවද නැද්ද? අපි උසස් වුණු හැටි නේද මේ කතා කරන්න කියලා මේ කතා කරන තැන ඇති අහගෙන අපිට පේන්නේ නැහැ. මොකද අපේ හිතේ කෙලෙස් නිසා අපිට දැන් අපි සිරිසේන හොයනකම් ගෙදර තියෙන පොල් ගෙඩි, අඹ ගෙඩි, කොස් ගෙඩි, දෙල් ගෙඩි පේනවද? මේසෙ පේනවද? පෙනුනට ඇසුරු වෙනවද? ඔබ ඔප්පු කරගන්න මේවා අන්න ඒකයි ප්‍රත්‍යක්ෂ වෙනවා කියන්නේ මේක ඔබ ඔප්පු කරගන්න. ඔබ සිරිසේන හොයන්න යනකම් එළියෙන් කකුල වදින්නේ නැද්ද පණිට්ටු ගෑලිවල? පුටු කකුල් වල වදින්නේ නැද්ද කකුල? කකුල වැදුනත් කකුල අත ගගා කවුරු හොයන්නද යන්නේ? තැලිච්ච තැම් මසාජ් කර කර කවුරු හොයන්නද යන්නේ? සිරිසේනේ හොයන්න යන්නේ. දැන් කොහේ ඉන්න සිරිසේනද හොයන්න යන්නේ? හිතේ ඉන්න සිරිසේන එළියෙන් හොයන්න යන්නේ. මම මේ කිව්වේ හොයන්න එපයි කියලා නෙවෙයි. අපට අයිති නෑ එපා කියන්නේ. ඒ දුක් විඳින ක්‍රමයේ ඉන්නේ එළියෙන් සිරිසේන හිතේම වාගෙන හිතේ හිත සුද්ධ නැති අපිරිසිදු හිතකින් එළිය කෙනෙක් බලනකොට මේ මම යකෙක්ද භූතෙක්ද මිනිස්සෙක්ද? ආවේශ වෙච්ච මම එළියට එබෙනකොට හිටියේ වෙන කෙනෙක්. ඒ හඬ තියෙන වෙන කෙනෙක්. එයාට පේනෝනේද මම නරක කළා කියලා. එයයි තිගැස්සෙනවද නැද්ද? එතකොට මම මිනිස්සෙක්ද? මනං උසතිති මනුස්ස මෙන්න මේ මෙතනින් වෙනස් වුණු තැනින් මිනිස්සෙක් වෙන්නේ. ඔබ මතක තියාගන්න ධම්මචක්කපවතුන් සූත්‍රයේ මිනිස්සයා කියන වචනේ ගන්නෙ. ඥානංච ප්‍රණමේ දස්සනං උදපාදි අකුප්පා මේ චේතෝ විමුක්ති අයමන්තිමා ජාති නත්ති. ජාතියකටපත් වෙන
පුනබ්බෝති. ඉදමෝච භගවත්තමනා පංචවග්ගිය අබික්කු භගවතෝ බාසිතං අබිනන්දුන්ති ඉමස්මින්ච පන වෙය්‍යා කරනස්මින් බංජමානේ ආයස්මතෝ කොණ්ඩඤ්ඤස්ස. විරජං වීතමලං. රජස් කෙලස් ඒ කියන්නේ විකෘති කරන දහම රජස් කෙලස් විරජං වීතමලං ධම්මචක්කුං උදපති. ඒවා පිළිබඳ දහම් මැස තමන් තුල තියෙන කෙලස් මල පෙනෙන ඇස පහළ වෙලා. විරජං වීතමලං ධම්මචක්කුං උදපාදී. යං කිංචි සමුදය ධම්මං යම් ආධ්‍යාත්මය තුල බාහිර රූපයක් සමුදය වෙනකොටම යං කියන්නේ ආධ්‍යාත්මික කිංචි බාහිරය තුල බාහිර රූපයක් ඇතුලේ සමුදය වෙනකොටම සමුදය ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මං අර දහම් මැස නිසා නිරෝධ වෙනව පේනවා. ඇසුරු වෙන්නේ නැති නිසායි නිරෝධ ධම්මං සබ්බන්ත නිරෝධ ධම්මන්ති පවත්තිතේච පන භගවතා ධම්මචක්කේ බුම්මා දේවා සද්ද මනුස්සා විසුගන්නේයිටයි මිනිස්සයා කිව්වේ. ඔන්න ඔබට ඔබ තුල හටගත්ත සිරිසේන කියන මේ රූපස්කන්ධයත් ඒනි සමග හටගත්ත ක්ලේශ ධර්මත් ඔබට පෙනෙනවා නම් ඒක දුක කියලා තීන්දුව වෙනවා නම් චක්කු කරණී ඥාන කරණී. රත්තරන් මතක් වෙන වෙලාවයි තොදෙය මේ දහම අහලා තිබුණා නම් රත්තරන් කියන්නේ හිත තුල හටගත්ත රූපයක් කියලා දැක්කනම් මොකෙන්ද මිදුනේ? කාමෙන් මිදුණා, තණ්හාවෙන් මිදුණා, උපාදානෙන් මිදුණා, රාගෙන් මිදුණා. රාගක්ෂය, ද්වේෂක්ෂය, මෝහක්ෂය නිබ්බානන්ති. යා නිවන අවබෝධ කරගත්තා. මෙයයි නිවන කියලා අවබෝධ කරලා සෝවාන් මාර්ග සෝවාන් ඵලයට ඔහුපත් වෙනවමයි. කාටවත් නවත්තන්න පුළුවන් දෙයක් නෙවෙයි ඒක. එතකොට මේ උතුම් දහම නේද? බැරි වුණත් අපි අහනෝනේ බැරි අය අහලනේ පුළුවන් අය උනේ. නේද? පුළුවන් අය දහම අහන්න ඉස්සෙල්ලා බැරි අයනේ. පුළුවන් අය උනේ කොහොම කරලාද? සත්‍යන ශ්‍රවණය කරලා. පුළුවන් අය වීම තමයි සක්කාය නිරෝධය කියන්නේ. එහෙනම් මම සිරිසේන කියලා එලි හිතට එනකොට සිරිසේන කියන්නේ මගේ හිත තුල හටගත්තු රූපයක්. මේ රූපෙත් එක්ක මගේ හිත තුල කෙලස් ටිකක් හටගත්තේ. ඒක මටත් අනර්ථයි. මන් නිසා ලෝකෙටත් අනර්ථයි කියලා මං තීන්දුව අරගෙන මං දොර ඇරලා බලනවා. මම දැන් දහමේ සරණ යමින් තමයි දොර ඇරින්නේ. මගේ හිත මහා මුඩු කමින් 150ක්වත් මුඩුම කමින් බේරිලා ඇති. අර කුඩු කේඩු මූණ වෙන කියන්න මූණ නැහැනේ. කුණ්ඩ හට්ටි මූණ පොඩි හට්ටියක් වගේ වෙලා ඇති. එතකොට දොර ඇරලා බලනකොට එළින් කෙනාට මහා වෙනසක් නොපෙනී පොඩ්ඩක් බය වෙයි. පොඩි යකෙක් නිසා මහා යකෙක් නොවන නිසා පොඩ්ඩක් බය වෙයි. ඒ පොඩ්ඩක් නැති දවසට හිත නිවාගත්ත කෙනෙක් දොරෙන් එබෙනකොට ප්‍රිය මූණකින් එයා ප්‍රිය දානය ප්‍රිය වචනේ අත්චරියාව සමානාත්මතාවය මේ සතර සංග්‍රහවත් වලින් කීපයක් හෝ ඔක්කොම හෝ තියෙන කෙනෙක් දොර ඇරලා මොකද පුතේ කියලා අහන්න පුළුවන්. හොඳටම තරහෙන් සිරිසේන කියලා හිතුණා නම් අපි මොකක් කියලා අහන්නේ මොකෝ හලෝ. අන්න අපේ ගතිය වචනෙත් එක්ක පිට වෙලා ඇති. දහම සරණ ගිය කෙනෙක් මේ සිද්ධිය වෙලා දොර ඇරියා නම් ඔහු හරි සතුටෙන් දොර අරින්නේ අනේ මට මේ එළියේ ඉන්න කෙනා කතා කරද්දි මගේ හිතේ හටගත්ත කෙලෙස් කඳ මන් දැක්කා. මම බුදුහාමුදුරු සරණ ගියා. බුදුහාමුදුරු දුන්නු අවවාද අනුශාසනා ආදර්ශ මගේ ජීවිතේ කරගත්තා. දැන් මම වෙනස් වෙන්නේ නැති කෙනෙක්. මං එළියට ගිහිල්ලා බිලා බලනකොට සිරිසේන නෙවෙයි ඉන්නේ. එයාට මගේ වෙනසක් පෙනුනේ නෑ. මගේ නිවිච්ච ප්‍රිය මූණ තමයි දැක්කේ. මං මේ මූණ ඒ ගහන්ට හදාගන්න මම ගස්ලා බුයිලුවද අලිපේර කෑලි ගෑවද ලිප්ස්ටික් කියුටික්ස් ඒවා ඇස් බැමවල් ගෑවද නෑ මොකුත්ම කරේ නෑ. විසාකාව වගේ මොකුත් කරේ නෑ. මොකුත් නොකර විසාකාවක් වුණා සෝහන් වෙලා. අන්න එයාගේ මූණ අරවයින් ගන්න විකෘතිය වගේ නෙවි සීල සම්පන්නත මූණ. මේ සීලෙන් වැඩෙන මූණේ තියෙන ප්‍රියකරු බව ලෝකේ අභිභව යනවා. දෙවියෝ බ්‍රහ්මයෝ වසඟයට ගන්නවා කිව්වේ දෙවියෝ নমස්කාරණ කරන තත්ත්වයට වසඟ වෙනවා. දැන් එයා එළියට එබෙනකොට කවුද එයි? හිත නිවාගත්ත බුදුහාමුදුර සරණ ගිය උපාසකෙක් හෝ උපාසිකාවක් තමයි දොර ඇරලා බලන්නේ. ඇරලා බලලා සිරිසේන නෙවි ඉන්නේ දැන්. සිරිසේන හිතේ කියලායි දන්නවනේ දැන්. දන්න කෙනෙක් නුවණස නැනස ප්‍රඥායස විමුක්තියස සම්්‍යක්කස කියන චක්කුං උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යා උදපාදි කියන ටික තමයි සම්්‍යක්කස විද්‍යාස ආලෝකස ඔය ප්‍රඥායස කියන්නේ. සිංහලෙන් කිව්වේ. නැත්නම් මොකද්ද කියලා බලනෝනේ. නැත්නම් මේ අය දන්නේ නැති දහමක් කියලා මං ඇති මට වැඩේ මොකද්ද? මං ඔබට නොදෙන්න භාෂාවෙන් මට කතා කරන්න පුළුවන්. පාලි ගත්තා නම් ඉවරයි. මේ අර තියෙන වේදල්ල අභූත ධර්ම ඔය ඉති වුත්ත නිදාන පාලි වෙය්‍යාකරණ ගාත බුදුහාමුදුරු දේශනා කරන නමය මට අරන් කතා කරන්න හැකි. ඔබට තේරෙනවද? ඔබට තියා ඕක නොදන්න සුනීතවත් දන්නේ නැති වෙති ඔය කියනකොට එයාට අදාළ කොටසෙන් අනිවන් දැක්කේ. ඒ නිසා කටපාඩම් කරපුව මට කියන්න බැරි නෑ. වැඩක් නෑ. ඔබට ඕන කොටස විතරයි මං කියන්නේ.
ඉති බුද්ධ නිදාන. හැබැයි ඒ ඔක්කොම අවබෝධයෙන් කතා කරන්නේ. එහෙම නිසා දැන් ඔබට තේරෙනවා එළියේ සිරිසේන බලනකොට මම නිවිලා නම් මම බුදුහාමුදුර සරණ ගිහිල්ලා. දැන් එළියේ ඉන්න කෙනා එක්ක කතා කරන්න පුළුවන් ප්‍රිය වචනේ. එයා ආස කරන වචනේ මොකද්ද? කතා කරනකොට නේ වචන කොහොමද ආවේ? එන්න ගෙට එන්න කතා කරන්න. මොකද හලෝ ආවේ? එයා ඉතින් පොල්ලක් තමයි ගන්න. එයයි ගනි මට ගන්න. එහෙම නෙවිද අපි? මං හිතනවා දැන් තේරෙන්නට ඇති. කිරි වෙහෙරින් රැස් විහිදෙන ඇති බලන්න හොඳට. කිරි වෙහෙරින් රැස් විහිදෙන්න මොකුත් කරන්න ඕනේ නැහැ. ඔබ අවබෝධ කරගන්න 500ක් මහරහතන් වහන්සේලා එක්ක වැඩි පිම්බීම. ඔබ ඇස්පිව්වත්ම ඇවිල්ලා පේනවා කිරි වෙහෙරේ. බුදුන් වහන්සේ 500ක් මහරහතන් වහන්සේලා එක්ක එදා කිරි වෙහෙර පුදුබිමේ හිටපු එදා හිටපු සෙන්පතිවරු රජවරු ධර්ම ශ්‍රවණය කරනකොට ඒ තිබුණු අසීරිය ඔබ දහම අහනකොටත් නැවෙනවා. ඇයි? හිත සුද්ධ වෙන එක විතරයි වෙන්නේ. එදා වුණෙත් ඒක. 5000ක් ශාසනයේ තියෙන කිව් පින්වන්ත රටේ මේ ධර්ම ශ්‍රවණය කරන්නේ අන්නේ උතුම් බලය තියෙන ඒ පෙර සසරේ පින් කරපු බුද්ධ ශාසනය බැබලෙන්න නම් පින් කරපුවා ඉන්න එපා. නිවන් දකින්න පින් කරපු නැතුව බැබලෙන්නේ නැහනේ. අන්නේ පිරිස මේ දහම අහන්නේ. ඒ ලංකාව පුරා පැතිරිච්ච විදේශගතව පවා අපේ රටේ දුප්පත්කම නිසා විදේශගත වෙලා රස්සාවල් කරන්න ගියාට ඒ මහා පින උරුම කරගෙන ගියපු පිරිස මේ වහලා සෙනසෙයි. තුන් ලෝකෙම බුද්ධ ශාසනය වෙබෙලෙයි. කවදටද? ඔබේ හිත ඔබට පේන දවසට චක්කුම් උදපාදී ඒ හිතේ තියෙන කෙලෙස් වල වරද ඔබට කතා කරගන්න පුළුවන් දවසට ඔබ සමග රහසේ ඔබ කතා කරගන්නවා ඥානකරණේ. අන්න ඇසින් චක්කුකරණේ ඇස නොව මහා ඥාණයෙන් දැකීමෙන් ඥානකරණේ ඥාණයෙන් තීන්දුව ගැනීමෙන් චක්කුකරණේ ඥානකරණේ උපසමාය අභිඥාය සම්බෝධාය. මේ උත්තරීතර ඥාණයෙන් ඔබව මෙල්ල කරගනිමින් ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජතෝ මනසං. දැඩි ද්වේෂයත් ක්‍රෝධයත් වෛරයත් රාගයත් මෙල්ල කරගෙන හිත සූපත් කරන ධම්මස පහල කරගත්ත කෙනෙක් මොනතරම් ප්‍රණීත දෙයක් වළඳනවද නේද? අර මම මුලින්ම කතා කර කසපහර කන්න කිව්වේ නැවත ඔහු මේ භවයේ මිනිසුන්ගෙන් ගුටි කන්න බැනුම් අහන්න ඔබ මහන්සි වෙලා හම්බ කරනකොට ආදායම කියලා තව කෙනෙක් ගන්නවා. ආදායම වැඩි කියලා ඔබේ ටික පැහැර ගන්නවා තව කෙනෙක්. ඒ ඔබේ පිනට ලැබෙන එක. ඔබ ඒවට ගොඩාක් අකම්පාල වෙනවා. අකමැති වුණොත් ගන්නවා. ඒ කටුක වූ සසරේ නැවත ඔබ මේ ලෝකෙ මිනිස්සු පව්කාරයෝ කරන්න ඒව ගන්න සීල දෙනාට ඒ පව අයිති. අන්සතු දේවල් ගන්න කාටවත් අයිති නෑ. ඒ ක්‍රූර සංසාරයෙන් ඔබ ගැලවෙන දවස මේ මොහොත කියලා මේ ධර්ම ශ්‍රවණය කරන්න. ඒ ඔය ජීවත් වෙනවා. ඔය රස්සාව කරන් ජීවත් වෙන්න. ඔබ නැවත උපදින්නේ නැහැ. මේ වගේ ජරා මේවට කියන දින ගොබ්බ සංස්කෘතියත් තුළ කිසිම හයක් අතරක් නොදන්න පවක් පිනක් අඳුරන්නේ නැති ක්‍රූර මිනිස්සු ඇස්සේ නැවත උපදින්නේ නැහැ. හදපු ඉඩමේ වැට ගහ ගන්න මොනතරම් ඔබ දුක් විඳිනව නැද්ද? ඒ වැට ගහනකොට මොනතරම් හතුරු මිනිස්සු බලවේග හැදෙනව නැද්ද? ඔබ දෙයක් ගන්නකොට මොනතරම් හතුරු බලවේග හැදෙනව නැද්ද? ඔබ දෙයක් කරනකොට මොනතරම් බලාගෙන ඉන්න බැරිය නැද්ද? මොනතරම් ඉහළට ගිහිලි උපාධි ගන්න උපය අල්ලපු ගෙදර කෙනාට හතුරුකම් කරනව නැද්ද? ඔබ හිතන ඔබ පාසල් ගුරු වෙන ඔබට ඔබ හතුරු කියලා කී දෙනෙක් දිහා බලනවද? ඔබට උගත්කමින් ඇති වැඩේ මොකද්ද? ඔබ හතුරු දිහා කියලා ඔබ සමහරට ඉංජිනේරුවෙක් වෙන්න පුළුවන් වෛද්‍යවරයෙක් වෙන්න ඔබ හතුරෙක් කියලා තව කෙනෙක් දිහා බලනනම් ඔබේ ගත්ත උපාධියෙන් ඇති වැඩේ මොකද්ද? ඔබ අසහනයටපත් කරන කෙලෙස් ඔබ ගාව නම් තියෙන්නේ. මං අහන්නේ දහම තියෙන ඔබ එහෙම වෙන්නේ නැහැ. ඔබ හරි ශ්‍රේෂ්ඨයි. ඔබ මේකෙන් ගැලවෙනවා. ඒ නිසා මේ ලෝකේ ඇති වැඩක් නැති කියලා පෙන්වන්න මම කතා කරා විතරයි. ඉතින් මේ ලෝකයේ අය ඉපදිලා මරණකම් කරන්න එපා. පින් කරන්නේ පවක් මුල් කරන්. මේ අයට විතරයි දානෙ දෙන්නේ. අනික් කෙනෙක් එනවට හංගනවා. දානෙ දීලා ඉවරුණු ගමන් තමන්ගේ ලොකුම ඇපල් ටික හංග ගන්නවා. කට්ටියක් එනවා එයාලට දෙන්න කියලා බොරුවට හංගගන්නේ. අන්න දානෙ දීපු එකේ පව වෙන හැටි. ටග්ගාල ටිකක් අයින් කරනවා. තව පිරිසක් ආවොත් දෙන්න කියලා. ඒ බොරු. ඔබ දන්නවා ඔබ දීපු දානවල හැටි. එතකොට දානයත් එක්ක පිනත් එක්ක පව සම්පූර්ණ වෙන හැටි. මේ ෆයිල් එකේ මේ තොරතුරු තැටියේ මේ තොරතුරු මැද නේද? මම මේ වචනේම කියනවා. ඔබට දානේ මතක් කරනකොට දානේ කරපු ඔක්කොම විස්තරي මතක් වෙලා ඇති. ඔය එකක් නේ එන්නේ නැහැ. ඒකයි
පරදත්ත පෙර තොරතුරු කියන්නේ පරදත්තුපජීවී පෙර කරපු සියල්ල මතක් වෙනවා. දානේ මතක් වුණාම දානේ එක්ක කරපු සියල්ල මතක් වෙනවා ඇති නේද? අරයා කෑව හැන්ද නමලා ගියා තාම හැන්ද නපු මිනිහා මතකයි. හැන්ද නැවු මිනිහා නැමිලා මට පේන්නේ. හොඳ කඩන්න හිතෙනවා මේ මිනිහාගේ මගේ වටින හැන්ද නැවුවා. කාලා හැන්ද තට්ටු කර කර හිටි හැටි. කියලා දුක තාම තියෙනවා. දැන් මේ දුක කියන්නේ සිතවිල්ලක් කියලා හිතන්න බැරි තරම් අපි පල්ලෙහාක නම් ඉන්නේ දීපු දාණයෙන් ලැබපු ආනිසංසය ඕකද? දානෙ පින වෙනම කොහොමද තියෙනවා? දානෙ පින නැති වෙන්නේ නැහැ ඔබට. දීපකෙන් ඔබට ලැබෙනවා. ඔබ ලැබුණොත් ඔබ ඉන්න තැනින් මේ පවත් අයිති. දාන වස්තු වල ඔබ කියවලා ඇති പ്രേත වස්තු වල කටේ පණුව දානෙ දුන්නා. දානෙ දීපු ආනිසංසෙන් ලස්සන රූමත් ශරීරයක් හැදුනා. මයි දිවිය කතා කරන ඒවා പ്രേත වස්තු. කතා කරනකොට බය හිතේ. දානෙ දීලා දීපු එකෙන් ඒ මිනිස්සු කාලා අපරාධ විසි කරා කියලා හිතුණු එකේ මරණසන්නේ ආපු අර පිණින් දෙකම එකට වැඩ කරලා අනුන්ට බැන්න නිසා කටේ පණුව යොදුන් ගණන් දිග. මතකද? දාන දීපු ආනිසංසෙන් ශරීරේ රත්තරන් පෑයෙන් බබලනවා. එවැනි කතා නම් කොපමණ බුද්ධ ශාසනයේ මේ වස්තු പ്രേත වස්තු වල තියෙනවද? අපි දාන දුන්නු නිසා ඔබ දන් දුන්නු නිසා තමයි ඔබට ලැබිලා තියෙන දෙයක්. මේ කිව්වට හිත රිදව ගන්න එපා. මම ලංකාවේ කාගෙනුත් ඉල්ලා සිටිනවා. මේ හොඳම කතාවක් කියන්නේ අද. ඔබ දාන දුන්නු නිසා තමයි ඔබට මොකක් හරි ලැබිලා ඇත්තේ. ඔබට සීනි නම් කන්න එපා කියන්න ආවේ විපාකට සීනි. කන්න එපා කියන්න ආවේ තෙල්. මේවා විපාක ධර්ම. කවුරු හරි මේවා ලෙඩ කියලා තමයි කියන්නේ. සම්මත ලෝකෙට මේක ලෙඩක් තමයි. ලෙඩ කියන්නේ අපේ බුද්ධ ශාසනයේ බුද්ධ වචනෙන් කම්මස්ස කොම්මි කම්ම දායාදෝ කම්ම බන්දු කම්ම පටිසරණ යං කම්මං කරිස්වාමි කල්යාණං වපාපකං අතස්ස දායාදෝ භවිස්සාමිති පෙර කරපුවයින් එන හැටි. සීනි ලෙස ඇවිල්ලා නේ රහදේ කන්න එපා කරලා. අනිත් අය කනකොට බලන් ඉන්න හැකිද? ඉතින් දත් කූරු කාගෙන ඉවසගෙන ඉන්නවා තමා. දත් නැති වුණාම ආච්චි මේ ඉන්නේ කියලා සින්දුවෙන් කියනවා වගේ ආච්චිට හොම්බ තියෙනවා දත් නැහැ. අනේ විකල කණේව කණ්ඩ විදියක් නැහැ. මතක් වෙනවා ඇති තරුණ කාලේ එකත් එක්ක එනවා ඇති මෛත්‍රිය නේද? මොන දේශකින්ද බලන්නේ ඒක දිහා බලන්න මේ භවය කොච්චර දුකද කියලා. මම මේ ටික කියන්න කිව්වේ. කර්මයේ විපාකේ වශයෙන් ආපු හැඩ. පරමාවශ්‍යක ඉන්නලු. ඔව්. මමත් කියනවා පරමාවශ ලැබේවා. හැබැයි ඒකේ තියෙනවා ඔබ අවුරුදු 75 විතර පණිනකොට ඔබ ඇරමිටියෙන් ඇද ඇද යන්නේ ගෙදර අය මහා දුකක්. එයාට රස්සාවක යන්න විදියක් නැහැ. ඉතින් දිනු වෙන්න කියපු ලෝකෙ තුල ඒ අය රස්සාවල් කරනවා දෙන්නම රස්සාව යනවා. ඊට පස්සේ බලා ගන්න කෙනෙක් තියෙනවා. එයාට බලා ගන්න බැරි වුණාම වැඩි හිටියෝ පොඩි හිටි නිවාසයක් හදලා දානවා. පොඩි අය වගේ අය ගිහිල්ලා ඒකේ දානවා. භවයේ හැටි කියන්නේ. මේ භවයේ ඔය මනුස්ස ලෝකෙ ඉපදෙන්න මොනතරම් දුර්ලභ දෙයක්ද මනුස්සත්වයේ ලබන එක. ඒ මනුස්සත්වයේ ලැබපු අය තමයි වැඩි හිටි නිවාසවල දුක් විඳින්නේ. දැන් තේරුම් ගන්න. අට එතෙන්ට ආයි අපි ඉපදුනත් එන්න වෙන්නේ එතෙන්ට. ඉතින් අවුරුදු 120ක් ඉන්නවා කියන්නේ 70 විදි ඇවිද ගන්න බැරි වුණු කෙනා 40ක් අදින්න තියෙනවා තව. අවුරුදු 50ක් අදින්න එපා 120ක්. බත්කුල මහරහතන් වහන්සේගේ 160ක් આવොත් නම් ඉවරයි. බුදු අම්මේ බැරි මර ගාතේ ඉතින් වාඩි වෙලා ඉඳලා පිටිපස්සේ පණුව ගහලා පිට තියාලේ ඇඳේ තියලා නේ තුවාල පිටවල් වල පණුව පිටට උලම් බඳින්න හරවන්න බෑ. ඉතින් හරවන්න දෙන්නයි මෙහාට හරවන්න දෙන්නයි. බුදුන් වහන්සේලා මේවයි දේශනා කරේ මේකෙන් ගන්න දෙයක් නෑ ඉක්මන් කළා මේ භවයෙන් යන්න කියලා. හැබැයි එතෙන්ට ගිහිල්ලත් අනේ මම මැරෙන්න දෙන්න එපා කියලා මම ජීවත් වෙන්න ආසාව හේවත් රූප තෘෂ්ණාව බහල වෙනවා අපිට. රහත් වුණාට පස්සේ මරණය දුකක් නෙවෙයි. එයාට ඒක මරණයක් නෙවෙයි. නොමරණ තැනට යන්න ලැබෙන මහ වාසනාවක්. මම අන්නතනින් අවසන් කරන්න තීන්දුව කරේ. මම හිතනවා අද බොහොම වටින ටිකක් තේරෙන්න ඇති නේද? ජීවිතේ කොහෙද තියෙන්නේ? අපි දිහා බලාගත්තොත් අද මේ කොරෝනා වසංගතය නිසා මේ ධර්ම දේශනා කරන්න ප්‍රසිද්ධිය තහනම් බැරි වෙන්නේ රජයට ගරු කරමින් අපි පවතින නීතියට ගරු කරනවා. මොකද රජය අනිවාර්යෙන් ආරක්ෂා වෙන්න ඕන. රජයක් විසින් තමයි මේ ලෝකේ පාලනය කරන්නේ. රජයට ගරු කළ යුතුයි. එම නිසා අපි මේක දහම කියන්න බැරි වුණාට මේක ලෝකෙට යන්නයි අපි මේක යවන්නේ. එක්කෙනෙක්ට හරි කියලා යවන්නේ මේ කවුරු හරි මේකෙන් ගැලවුණොත් සීලවන්තයෙක් ඉන්නකොට
මේ රට කරන රජයට මොනතරම් ලේසිද රට පාලනය කරන්න. දුසිල්වත් මිනිස්සු ඉන්නකොට රටට කොච්චර අමාරුද, රජයේ අයට කොච්චර නීති අනපනත් ගෙනල්ලා ඒ අයට පව් කරගන්න වෙනවද, මොනතරම් මිනිස්සු පාලනය කරන්න ගිහිල්ලා මිනිස්සු කෙරෙහි වෛර චේතනාවල් උපදව ගන්න වෙනවද. සිල්ලතුන් පහළ වුණොත් මොනතරම් ලේසිද ඒ රාජ්‍ය පාලකයන්ට මේ රට පාලනය කරන්න. ඉතින් රටකට කරන්න තියෙන ඉහළම සම්පත, රජයට කරන්න තියෙන ලොකුම සේවය තමයි ධර්මානුකූල මිනිස්සු බිහි කරන එක. ධර්මානුකූල මිනිස්සු බිහි කරන්න තියෙන උතුම්ම දේ තමයි සද්ධර්ම ශ්‍රවණය කරන්න ඉඩ දෙන එක. නිර්මල දහම අහනකොට කොච්චර නිවුනද ඔබ නේද? අනේ මට පුළුවන් නම් මගේ හිතේ තියෙන කෙලෙස් නසා ගන්න කියලා ඔබට දැන් ශ්‍රද්ධාව ඇවිල්ලා ඇති, මහා බලවත් වෙලා ඇති ශ්‍රද්ධාව. සිරිසේන දිහා මට සිරිසේම වෙන්න පුළුවන් එළියේ ඉන්නේ. හොඳයි. ඔබේ හිතේ ඉන්න සිරිසේනම එළියේ ඉන්නවා. ඔබ එයා නිසා එයා දැකීමෙන් ආවේශ වුණාද, එයාගේ හඬ ඇසීමෙන් ආවේශ වුණාද, හිතේ පහළ වීම නිසා ආවේශ වුණාද? ඔබ හොයාගන්න. මම හොඳට කතා කරාද? පින්වත් මහා සංඝරුවන මේ දහම අපට කියලා දුන්නේ මේක ප්‍රත්‍යක්ෂ කරගෙන ජීවිතේ පැත්තකට වෙලා හුදකලා වෙලා අවබෝධ කරගෙන මේ ලෝකෙට කියන්න කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ ධර්මදේශනා කරමින් මහා ධර්මදේශනා ප්‍රමාණයක් සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලන් මහරහතන් වහන්සේ, මහා කච්චායන මහරහතන් වහන්සේ වගේ මහා සිව්පිලි සිඹියාපත් මහරහතන් වහන්සේලා මේ ශාසනික මෙහෙවර කරලා දේශනා කරේ මේව පුළුවන් තරම් මිනිස්සුන්ට කියලා මිනිස්සු නිවන්න පවතින රජයට මොනතරම් ලේසිද රට පාලනය කරන්න. පොලිසියට ඒ ආයතනට මොනතරම් ලේසිද මිනිස්සු හික්මන්න දඟලන්න ඕනේ. එතකොට මේ ධහමේ වටිනකම මම මේ හැමෝටම අවබෝධ වෙන්න කියන්නේ. ග්‍රාම සේවක මහත්තයට කොච්චර හොඳ මිනිස්සුද හම්බෙන්නේ, ඉස්සරහට හම්බෙන මිනිහා හරි සිල්වත් නම්. ඔහුට තියෙන පොඩි රාජකාරියක් කරන්න. නේද? එතකොට ඔහු බඩගින්න නිවා ගන්න විතරක් කන්න තරම් අල්පේච්ච වුණු, තණ්හාවෙන් අඩු වෙවි ගිහිල්ලා බඩගින්නට පොඩ්ඩක් කන්න පුළුවන් තරමට වැටුණා නම්, තෘෂ්ණාවෙන් කාලා කොසල් රජුරෝ වගේ නැලි ගණන් කාලා හුස්ම ගන්න බැරුව ස්පිරිතාලේ නාව තියෙන කෙනෙක් නොවි සරල වෙච්ච කෙනෙක් නම් මොනතරම් ඉතිරියක් මේ ලෝකෙට වෙනවද? ඔහු කය සැහැල්ලුවෙන් පවත්වනකොට ඔහු කොතරම් නිරෝගීද කියලා හිතන්න. මේ දහමේ තියෙන අගය මම මේ කියන්නේ. මේ රටේ දෙවියෝ වහී එහෙනම් දෙවියෝ මේ රට දාලා යන්නේ නැහැ. එදා බුදුන් වහන්සේ පහළ වුණා මේ දෙවියෝ මනුස්ස ලෝකෙට බැස්සේ. එහෙනම් දහම තියෙනවා නම් මේ දෙවියන්ට අපි කතා කරන්න ඕනේ නැහැ. දෙවියෝ ඉන්නවා. දහම තියෙන හැමතැනම නොපෙන ඉන්නවා. පේන්නේ ටික දෙනාටයි. හැමෝටම පේන්නේ නැහැ. පේන ඇත්තන්ට පේනවා ඇති. දෙවියෝ ඉන්න බව මේ ස්ථානවල මේ දහම කියන මේ කිරිවෙහෙර වටේට දෙවියෝ පිරිච්ච බව පේනවා ඇති. පේන අයට නොපෙනෙන නිසා අපි කෑ ගහලා කියන්නේ නැත්තේ. පෙනෙන ටික දෙනෙකුට පෙනුනම අනිත් අයට දුක වෙන නිසා වැඩි කතා කරන්නේ නැත්තේ මේ පැත්ත. එදා භාග්‍යතුන් වහන්සේ දහම් දෙසද්දි දෙවියෝ බැස්සේ මේ නිවෙන දහමක් අහනකොට දෙවියන්ට ලෝකේ තියෙන උතුම්ම දේ දෙවියන්ටත් අමෘතය ලැබුණේ. බුද්ධ වචනයට අමෘතය කියන්නේ. එතකොට දැන් මේ වචනේ අහනකොට දෙවියෝ කොපමණ නම් අහගෙන නැද්ද? එහෙනම් රජයටත් මේ රටේ මිනිස්සුන්ටත් ආරක්ෂක අංශයටත් සිල්වතෙක් බිහිවීම මොනතරම් ශ්‍රේෂ්ඨද? වෙනම පවතින රජයත් ඉන්න ආරක්ෂක අංශත් කරන්න ඕන දහමට තැන දෙන එක. දහමට තැන දීලා තැන දෙනවා කියන්නේ බොහොම ලස්සනට මේ රට කරගෙන යන්න පුළුවන්. දහම අහන අඟුලිමාල නිවුණා නම් නිර්මල දහම ඇහුවොත් මේ නොනිවෙන කෙනෙක් ඉන්න විදියක් නැහැ. මොකද 5000ක් ශාසනයේ තියෙනවා කිව් පින් රට බව මතක තබා ගත යුතු අපි හැමෝම. මේ පින්වන්ත රටේ 5000ක් ආයුෂ තියෙනවා නම් ශාසනයට 5000 තුලම සිල්ලතුන් පහළ වෙන බවයි මේ කියන්නේ. ඉතින් අද දවසේ ධර්ම කරුණු සියල්ලම සංසාර කතරෙන් එතර වෙන්න, තමන්ගේ හිත දකින්න, හිත තුල තියෙන කෙලෙස් ධර්මයන් නිසා තමන් ගමන්ටත් අනුන්ටත් තමන්ගෙන් මහා විපාක සකස් වෙලා ලෝකේ දුසිල්ලත් වෙන බව තේරුම් අරගෙන තමන්ගේ හිත සුද්ධ කිරීමෙන් අනන්ත වූ අප්‍රමාණ වූ කෙලෙස් සාගරකින් තමා ගැලවි විමුක්ති විඥාණයට නිවන් මගට අපි පැමිණෙන බව අවබෝධ කරගෙන සිත සුද්ධ කරගන්න උත්සුක වණ්ඩ උත්සාහවන්ත වෙන්න මේ ධර්ම කරුණු තුන් ලෝකෙටම දිව්‍ය ලෝකෙට බ්‍රහ්ම ලෝකෙට මනුස්ස ලෝකෙට සතර අපාගත සැමටම තුන් ලෝකේ ඉන්න සීල දෙනාට ආගම් ભેදින් තොරව සීල ලෝක වාසීන්ට ශ්‍රී ලංකා වාසී හැමටත් නිවන් සුව පිණිස උත්තරීතර සසර කතරෙන් ඈතර වෙන නිර්මල මාර්ගයක් ලෙස මේ දහම් කරුණු අවබෝධ වෙන්න මේ පින හේතු වාසනාව වේවා. අපට මේ ධර්ම කරුණු කියා දෙමින් අපව මහා කල්ප ගණන් පෙරම් පුරාගෙන පැමිණ නියත විවරණයෙන් පසු සාර අසංඛ්‍ය 8 අසංඛ්‍ය 16 අසංඛ්‍ය වශයෙන් පෙරුම්දම් පුරපු සීල බුදු පියාණන් වහන්සේලාට සාර අසංඛ්‍ය කල්පලක්ෂ්‍ය පාරමිතා දම් පිරු අප තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට මේ පින ධර්ම ශ්‍රවණයෙන් ඔබ රැස් කළ පිනත් ධර්ම දේශනාවෙන් මම රැස් කළ පිනත් උත්තම පූජාවක් පූජෝපහාරයක් වේවා.
ඒ වගේම සියලුම පසේබුදුවරයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට මගපලලාභී උතුමන්ට බුදු බවට නිවනට විවරණගත් උතුමන්ටත් මේ පින උත්තම පූජාවක් වේවා. සියලුම දිවරාජ උතුමන්ට සියලු බ්‍රහ්ම උතුමන්ට නාග ලෝකෙට බහිර දේවතාවුන් වාසයට වෘක්ෂ දේවතාවුන් වාසයට බොම්මාට දෙවියන්ට මෑණි දිවරාජ උත්තමයන් වහන්සේලාට සතරවරම් මහා දිවරාජෝත්තමයන් වහන්සේලා ප්‍රමුඛ සකල විද සර්ව දේව මණ්ඩලවලට සර්ව බ්‍රහ්ම මණ්ඩලවලට පතන්න උතුම් සම්බෝධියකින් නිර්වාණයෙන් සැනසෙන්න මේ ධර්ම කරුණ වල සීල පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා. අප සීල දෙනාම සාකච්ඡාවෙන් සමගන්නවා අපිට පෙන්වන්න ඕන උනේ බුදුදහමට වෙන හානිය මේ වගේ අයගෙන් ඔබත් පරිස්සම් වෙන්න මේ වගේ දේවල් මාත්‍යාල එක නවත්තන්න සත්‍ය බුදුදහම හොයාගෙන යන්න. අපේ channel එක subscribe කරලා තියාගන්න සත්මගේ YouTube channel එක හැමදාමත් අපි ඒක ඔබට මතක් කරනවා අලුත් හැමදේම ඔබට ගේන්නේ අපි මේ විදිහට. එහෙනම් හැමදේටම සුබ දවසක් කියලා යනවා.